right. Greetings කියලා කියන්නේ ආචාර කිරීම. Greetings කියන්නේ ආචාර කිරීම. කෙනෙක් හම්බුනාම අපි කොහොමද එයාට ආචාර කරන්නේ? ඒ කියන්නේ ඕනම වෙලාවක basically මූලික මට්ටමේදී අපි කෙනෙක් හම්බුනම එයාට ආචාර කරන විදියක් තියෙනවා. සාමාන්‍ය සරලම ක්‍රමය තමයි hi කියන එක. සරලම ක්‍රමය තමයි hi කියන එක. අපි hello කියලා කියන්නත් පුළුවන් අපිට hello කියන්නත් පුළුවන්. hello කියලාත් කියනවා. ඒතර මොකද්ද hi සහ hello වල වෙනස? hi සහ hello වල වෙනස. hi කියන්නේ දන්නාම කෙනෙක්ට හිතවත්ම කෙනෙක්ට අපි කියන ගොඩාක්ම informal. වැදගත්කමින් අඩුම informal වැදගත්කමින් අඩුම ක්‍රමයක්. ගොඩාක්ම හිතවත් කෙනෙක්ට අපි hi කියලා කියනවා. hello කියනවා නොදන්න කෙනෙක් හම්බුනාම. ඒක වෙලාවක් නෑ ඕනම වෙලාවක නොදන්න කෙනෙක් කල්ම hello කියලා කියන්න පුළුවන්. හරි. ඒක ගොඩක් වැදගත් ක්‍රමයක් නෙමෙයි. ඒතර වැදගත් ක්‍රමය මොකද්ද? ඉන්ටර්විව් එකට කියලා hello කියන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි ඉන්ටර්විව් එකට කියලා hello කියලා කියනවා. සමහර අය වරද්දා. ඒක වැරදි. වැදගත්ම විදියට කතා කරන කෙනාට good morning කියන එක, good afternoon කියන එක, good evening කියන එක වගේ ඒවා. ඒතර good morning කියන එකේ ඉඳලා ගත්තම අපි කොයි වෙලාවටද මේවා පාවිච්චි වෙන්නේ? සාමාන්‍යයෙන් good morning කියන එක 12 වෙනකම් හවස් දවල් 12 තියෙන දවල් 12 වෙනකම් good morning කියන්න පුළුවන්. good afternoon කියන එක 12 ඉඳලා මේක කියන්න පුළුවන් පාන්දර 12 එකේ ඉඳලා. කියන්නේ අපි උදේ පාන්දර අපි දාමුකෝ 12 එක am ඉඳලා 12 pm වෙනකම් 12 පටන් ගන්නකම් පුළුවන්. ඒතර 12 pm ඉඳලා හවස 6 වෙනකම් පුළුවන්. නමුත් අපේ සාමාන්‍ය පුරුද්දක් තියෙනවා 4 5 6න් පස්සේ good afternoon කියන්නේ නැහැ. 6 තමයි මැක්සිමම් එක පුළුවන්. එක එක්කෙනාගේ පොඩි වෙනස් වීම් තියෙනවා. සමහරු එක විදියට පාවිච්චි කරන සාමාන්‍යයෙන් හරිනම් ඇත්තටම 6 වෙනකම්ම good evening තමයි. මේ good afternoon තමයි. හරි? 6න් පස්සේ තමයි කෙනෙක් හම්බුනාම අපි good evening කියලා පටන් ගන්න. හරි? 6න් පස්සේ. හරි? එතකොට කෙනෙක් එක්ක කතා කරලා අපි වෙන් වෙලා යනකොට තමයි good night කියන එක කියන්නේ. හරි? සාමාන්‍යයෙන් good night එක කියන්න පුළුවන් අපිට හවස 6න් පස්සේ යනකොට. 6න් පස්සේ නමුත් ඉතින් අපි අර සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සුන්ගේ මානසිකත්වයත් එක්ක අපි වැඩ කරන්නේ. මිනිස්සුන්ට නිකන් 6:00 තාම ආලෝකයේ තියෙන වෙලාවේ good night කියලා නිදා ගන්න. එනකොට නිදා ගන්න නෙවෙයි යන්නේ කියනවා. එතකොට ඉතින් අපිට කියන්න පුළුවන් have a good evening වගේ කියලා වෙන් වෙලා යන්න පුළුවන් වෙන් වෙලා යනකොට කතා කරලා. හරි? කියලා යන්න පුළුවන් යනකොට කතා කරගෙන නවත්තලා යනකොට. මොකද අපිට අර නිින්දට යනකොට විතරක්ම good night කියනවා කියන අදහසක් වගේ එකක් සමහර වෙලාවට මිනිස්සුගේ මානසිකත්වයේ තියෙනවා. ඉතින් හරි අමාරු මිනිස්සුගේ මානසිකත්වයත් එක්ක වැඩ කරන්න ඕනේ. අපි කියන දේ අහන් ඉන්න කෙනාට තේරෙන විදිය. ඒක ප්‍රශ්නයක් තියෙනවනේ. ඒකේ ගැටලුවක් තියෙන්න පුළුවන්නේ. ඒ නිසා ඒ තැන් වලට හරියන්න කතා කරන්න ඕනේ. right. කොහොමද කෙනෙක්ගෙන් අපි සැප දුක අහන්නේ? how are you කියලා අහන්න පුළුවන් එක දන්නවම හිතන්නේ how are you කියලා අහනවා. මම තාම වාගේ ලෙවල් එක දන්නේ නැති නිසා මේ බේසික් තින්ග්ස් දෙලා යනවා. මට ඔයා නැත්තම් මට පුළුවන් සාමාන්‍ය ඇඩ්වාන්ස් දේවල් වලට පොඩ්ඩක් ගාලා එන්න. නමුත් මම බේසික් ඉඳලා දැන්ට යනවා. අපි බලමු තත්ත්වය කොහොමද ටික දවසක් වගේ ඇතුළත බලාගමු කොහොමද තත්ත්වය කියලා. බලලා ඒ තැනට ඕනේ ඇඩ්ජස්ට් කරනවා මම. සාමාන්‍ය පර්සනල් ක්ලාස් එක ඉන්න ස්ටුඩන්ට් ගේ නැත්තම් ඉන්න පාර්ටිසිපන්ට් ගේ ලෙවල් එක අනුව මම ටක් කරලා ඇඩ්ජස්ට්මන්ට්ස් වලට යනවා. මොකද මේක පර්සනල් ක්ලාස් එකක්නේ. පර්සනල් ක්ලාස් එකක් වුණාම ඒ ලෙවල් එක ටක් ගාලා තේරුම් ගන්න මම ඒක වෙනස් කරන්න ඕනේ. ලෙවල් එක පහළ නම් අඩු කරලා දෙනවා, ලෙවල් එක ඉහළ නම් ටක් ගාලා වැඩි කරලා දෙනවා. ඒ ක්‍රමයට යනවා. හරි. ඊට පස්සේ අපි කෙනෙක් හම්බුනහම අපි යාගෙන් සැප දුක අහන්නේ how are you? how are you සහ hello are you අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. දැන් සමහරු හිතන් ඉන්නවා how are you කියන එකයි hello කියන එකයි එක වගේ කියලා. නෑ. හරි? hello how are you කියලා කෙනකින් අහන්න පුළුවන් වැරද්දක් නෑ. සමහරු කියනවා hello කියලා how are you කියලා අහන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ප්‍රශ්නයක් නෑ. දෙක සමාන පද නෙමෙයි. hello සහ how are you කියලා සමාන පද නෙමෙයි. හරි? hello කියලා කියන්නේ කෙනෙක් අපි අර සිංහලෙන් දැක්කම කොහොමද කියලා අහන්නේ. hi hello කියන්නේ කොහොමද කියන එකේ කෑල්ල තියෙන්නේ අන්න එක කොහොමද එක තමයි how are you කෙනෙක් දැක්කම අපි කියනනේ කියලා අඳුරගත්ත බව පේනන්න කියලා කියන්නේ අපි හරි සිංහලෙන් කියනවා කෙනෙක් කවුනා කියලා අන්න එක තමයි එතකොට hello සහ hi කියන එකේ තියෙන්නේ හරි good morning කියන එක දන්නවා කොහමද how are you කියන්නේ ඔයාට කොහොමද කියන එක කොහොමද කියන එක තමයි how are you කියලා කියන්නේ එතකොට how are you doing කියන්නේ ඔයාට කොහොමද කියන එකම තමයි අර
how are you doing කොහොම නිකන් doing කියලා තිබ්බා කියලා වෙන වෙනසක් ලොකුවට නැහැ. ඉතින් අපි කතා බහ කරන ලස්සන කරන අලුත් දේවල් උත්සාහ කරනවානේ. නිතරම උත්සාහ කරනවා මිනිස්සු කියන කට්ටියක වෙනස තමයි ඒගොල්ලෝ කතා බහ කරනකොට ටිකක් එක අනිත්‍යයට වඩා යුනික් නේ. එක එක්කෙනාට වෙනමම ශෛලයක් තියෙනවා. ශෛලද සෛලද දන්නේ නැහැ සිංහලෙන් සවුන්ඩ් කරන විදිහම දන්නේ නැහැ. එක එක්කෙනාට ආවේනික ක්‍රම තියෙනවා. මම කතා කරන ක්‍රමය සහ ඔයා කතා කරන ක්‍රමය තව කෙනෙක් කතා කරන ක්‍රමයට ලොකු වෙනසක් තියෙනවා. ඔක් සියුම් හරි වෙනසක් තියෙන්න ඕනේ. මොකද ඒක තමයි ආවේනික බවට හේතු වෙන්නේ. ඉතින් එක එක්කෙනා කෙනෙක් how are you විතරක් අහනවා. කෙනෙක් how are you doing කියලා අහනවා. සමහරු කෙටිම ඉන්ෆෝමල් කරන්නේ වැදගත්කමෙන් අඩුම යාළුවෝ විතරක් අහනවා how you are doing කියලා අහනවා. හරි ඒ වගේ අහනවා. fine how about you කියන්න පුළුවන්. fine thank you කියන්න පුළුවන්. හරි තව ක්‍රමයක් තියෙනවා WhatsApp කියලා අහන ක්‍රමයක්. WhatsApp නෙමෙයි WhatsApp කියන app එක නින්දා. හරි WhatsApp කියලා ඒත් how are you වගේම එකක් තමයි. හැබැයි අර ඉතාලම වැදගත් බවෙන් අඩු එකක්. ඒකට උත්තර දෙනකොට කියන්නේ nothing much. ඒකට උත්තර දෙන්නේ nothing much කියලා. පොඩි පොතක් තියාගෙන ඕනනම් අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. කෙනෙක් WhatsApp කියලා වම nothing much. ලොකු කේස් එකක් නැහැ nothing much. එහෙම ලොකු අවුලක් නැහැ කියලා කියන මට්ටමින් එක තියෙන්නේ. තොර කෙනෙක් how are you කියලා වම අපිට යාට පුළුවන් කියන්න I am කෙටි කරලා I'm දාලා I'm fine thank you. what about you කියලා අපිට යාගෙන් අහන්න පුළුවන්. I am fine thank you. what about you කියලා අපිට යාගෙන් අහන්න පුළුවන්. තප්පර දෙන්න මම මේක කන්වර්ට් කරනවා ටෙක්ස්ට් එකට. හරි. ඒතර hi කියන එකේ hello කියන එකේ තියෙන අපි දෙක කෙනෙක් දැක්කම ආ කියලා අඳුරගත්ත බව පෙන්වන එක විතරයි. ලොකු දෙයක් එකේ නැහැ. එන ලොකු දෙයක් නෙමෙයි ඒක. ඒතර how are you කියලා කෙනෙක් කියවම I am fine thank you. how about you කියලා අහන්න පුළුවන්. නැත්නම් what about you කියලා අහන්න පුළුවන්. sorry how about you කියලා අහන්න පුළුවන්. දෙකෙන් අහන්නේ ඔයාට කොහොමද තමයි. ආයි එහෙම නැතුව අපිට අහන්න පුළුවන් I am fine thank you and how are you කියන එකත් අහන්න පුළුවන්. ඕව අහන්න පුළුවන් මේ කෙටි ක්‍රම තමයි මේ තියෙන්නේ. මේකම අහන්න පුළුවන් කෙටි ක්‍රම. හරි fine how about you කියන්න පුළුවන්. okay thanks කියන්න පුළුවන්. එතකොට fine thank you. හරි how are you කියලා අහන්න පුළුවන්. sorry fine thank you කියන්න පුළුවන්. fine thanks කියන්න පුළුවන්. okay thanks කියන්න පුළුවන්. හරි ඕන එකක් කියන්න පුළුවන්. දැන් උත්තර ටික මම කලින් දැම්මනේ දැන් මෙතනට ඒ නිසා මම මෙතෙන් අයින් කරන්න. හරි අර ප්‍රශ්න අහන විදිය මේ ආන්සර් දෙන කියලා දාගමු එතකොට. okay thanks fine thanks fine කියන්න පුළුවන් නිකන් fine thanks කියන්න පුළුවන්. හරි okay thanks කියන්න පුළුවන්. okay thank you කියන්න පුළුවන්. fine thank you කියන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන් අපිට. මේක වෙනස් ක්‍රමයක්. මේ ඇවිල්ලා WhatsApp කියලා අහන එක. WhatsApp කියලා හවම nothing much. හරි කියලා තමයි ඒකට උත්තර දෙන්නේ. right when you meet someone ඔයාට කෙනෙක් හම්බුනාම when you meet someone යම් කෙනෙක්ව හම්බුනාම you can say ඔයාට කියන්න පුළුවන් hi my name is Mala තමන්ගේ නම දාලා it's nice to meet you ආමුණ රැසිව සතුටක් වගේ කියන්න පුළුවන්. හරි අපිට තව ක්‍රම තියෙනවා ඔන්න. it's nice to meet you I am glad to meet you. I'm happy to meet you. කොහොමද ඒවට රෙස්පොන්ඩ් කරන්න උත්තර දෙන්නේ? You can respond to that by saying ඒ වගේ වලට රෙස්පොන්ඩ් කරන්න පුළුවන්. It's a pleasure to meet you. මුණ ගැසීම සතුටක් කියන එක තමන්ගේ නම කියලා I am භාවනා මොනවද දාන්න පුළුවන්. හරි? එතකොට
අර එයා දැන් අපිට I am glad to meet you කිව්වනේ. හරි. දැන් nice to meet you ගම අපිට පුළුවන් I am pleasure to meet you too කියන්න පුළුවන්. එහෙම නැත්නම් it's nice to meet you too කියන්න පුළුවන්. I am glad to meet you too කියන්න පුළුවන් කියලා තමන්ගේ නම දාන්න පුළුවන්. right මේ ටික අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. පොඩි පොතක් තියාගන්න ටියුට් එකත් මම ඉවලා තියෙන ටියුට් එකක් දාගන්න. මේකේ වීඩියෝ එක ගන්න පුළුවන් නේද? අනිවාර්යෙන් වෙනවා. මම වීඩියෝ කරනවා. එහෙනම් ඒකේ බලලා ලියාගමු. හරි එහෙම කරමු. මම කොහොමද දැන් ඕනම මගේ ඔන්ලයින් ක්ලාස් එකකම වීඩියෝ එක එහෙමම දානවා. දාලා ඉවරලා ඒක අවශ්‍ය කෙනාට ඕනනම් එවනවා. එතකොට නිතරම බලන්න පුළුවන්. ඔය එක තමයි මම මේ හදලා තියෙන දැන් මොකද මේ අර ඒක ටිකක් වැඩි වාසියක් තියෙනවා ස්ටුඩන්ට්ලට. how do you do for sorry what do you do for a living කෙනෙක්ගේ වෘත්තිය අහන්න පුළුවන්. what do you do for a living නිකම්ම අපිට සරලව අහන්න පුළුවන් what do you do කියලා. occupations මේක ඇවිල්ලා jobs කියන අහන්න රැකියාවක් කියන අහන්න පුළුවන් මෙයා. job එක ගැන අහන විදිය. what do you do for a living එලිම කෙනෙක් what is your job කියලා අහන්න පුළුවන්. ඒවා ටිකක් අර quality මදි ඉතින්. අපිට අහන්න පුළුවන් තව වැදගත් ඒවා තියෙනවා. what is your profession වැදගත් ඒක. what is your profession නැත්නම් හිතගෙන නිකම්ම දැන් මෙතන what do you do for living කියන එකෙත් ඒකත් ජොබ් එක ගැන අහන එකක්ද? හරියටම හරි. හරියටම හරි. දැන් මේක ටිකක් වැදගත් අඩු එක. මේක ඉන්ෆෝමල්. ඉන්ෆෝමල් කියන ටික වැදගත් අඩු වමලක. right what is your job කියලා උනේ ඉන්ෆෝමල්. හරි. එතකොට තව ඉන්ෆෝමල් එකක් තමයි what are you. what are you ඒකත් ඉන්ෆෝමල්. what are you කියන්නේ ඔයාගේ රැකියාව මොකද්ද? සාමාන්‍යයෙන් අපි ටිකක් භාවිතය අඩු ක්‍රමයක් මිනිස්සු අතර ගොඩක් අපි පාවිච්චි කරන අඩුයි ලංකාව වගේ රටක නම් නමුත් what are you කියන එක ඇහුවමත් මිනිස්සුන්ට නිකන් හිතා ගන්න බෑ නමක් දන්නෙත් නැහැ කියලා ඒගොල්ලෝ හිතනවා who are you කියන එකත් එක පටලගෙන හරි who are you කියන ඔබ කවුද කියන what are you කියන ඔබේ රැකියාව මොකද්ද what do you do for a living මොකක්ද ඔබ වෘත්තියක් ලෙස කරන්නේ what is your profession මොකක්ද ඔබේ වෘත්තිය what do you do මේ ඔක්කොම ගන්න රැකියාව what do you do for a living what is your profession what do you do හරි හරිනේ දෙක මොකද ඉෂුව එක කවුටක් ගාලා අහන්න මම එකට නවත්තලා කියලා දෙනවා you can respond මේ වගේ වෙලාවට උත්තර දෙන්න පුළුවන් I work at a restaurant තමන් දාන දාලා I work at a bank I work in a software company ඒගොල්ලෝ උත්තර දෙන්න හරි පොඩි සිග්නල් ඩ්‍රොප් එකක් වෙලා ආවා දැන් sorry I am a dentist කියලා තමන්ගේ වෘත්තිය කියන්න පුළුවන් I'm an engineer තමන්ට ඕන වෘත්තියක් කියන්න පුළුවන් මෙතනට දාලා හරි තමන්ගේ වෘත්තිය දාලා කියන්න පුළුවන් to ask someone's name කෙනෙක්ගේ නම අහන විදිය what is your name කියලා අහන්න පුළුවන් කෙලින්ම who are you කියලා අහන්න පුළුවන් හරි what's your good name කියලා අහන්න පුළුවන් දැන් නිතරම යන්නේ නැගලා what's your good name කියන මේ දවස්වල හිට එක මිනිස්සු සමහරවන what's your good name ඒ කියන්නේ මොකක්ද ඔයා ආසම කොටස නම කියන්නේ ඒක අහන්නේ what's your good name හරි who are you කියලා ඔයාගේ නම මොකද්ද what is your name ඔයාගේ නම මොකද්ද what's your good name මොකක්ද ඔයාගේ good name එක කියන්නේ අපි ආස කොටස අපේ අහනවට කවුරු කෙනෙක් දැන් අපි කතා කරලා කෙනෙක්ට අපේ නම කිව්වම ওই නම කැලි දෙකක් කිව්වොත් ඒ කෙනා කැමති එකක් කියනවා එයා අපේ නම දැක්කොත් කැමති එකක් කියගෙන යනවා නමුත් දැන් අර දැන් කම්පැනිස් වල උත්සාහ කරනවා ටිකක් අපිට හිතවත් බව පෙන්වන්න අපි දුමු අපි කම්පැනි එක මූලික අරමුණ
කස්ටමර්ස් අල්ලගන්න. ඒතර ඔයාලා උත්සාහ කරනවා අපි ටිකක් හිතට දැනෙන විදිහට කතා කරන්න. ඉතින් ඒගොල්ලෝ දැන් අහනවා what's your good name please වගේ මේ ඔයා වැඩිපුර ආසකින් නම් මොකද ඉතින් අපි ගාම තාරකාරි මොකද ගාම yes okay තාරක yes කියලා අපි දැන් හරි close බව පෙන්වන්න පාවිච්චි කරන සිස්ටම් එකක් දැන් යනවා ගොඩක් වෙලාවට. ඒක තමයි good name. කෙනෙක්ගේ surname එක ඕන නම් what's your surname මුල් නම දැනගන්න ඕන නම් what's your first name නම් මේ අන්තිම කොටස ඕන නම් what's your last name අනිත් වගේ නම් අහන්න පුළුවන් අපිට ඕන කොටසක් අහන්න පුළුවන්. ඒතර who are you sir what are you අතර වෙනස මොකද්ද? who are you කියලා අහන්නේ name එක. what are you කියලා අහන්නේ යාගේ job එක වෘත්තිය. profession එක. profession කියන්නේ වැදගත් පදයක් වෘත්තියට කියන. ඔය දෙක තමයි වෙනස ඔකේ. if you don't hear something or couldn't get it කෙනෙක් යමක් කියනකොට අපිට ඇහුන්නේ නැත්තම් අපිට යමක් කියනකොට ඒක ඇහුන්නේ නැත්තම් අපි මොකද කරන්නේ? what was that again excuse me pardon me කියලා අහන්න පුළුවන්. හරි නැත්තම් සරලව අපි කියන I am sorry the sorry නිකම්ම sorry කියලා කියනවා sorry මට ඇහුන්නේ නැහැ නැත්තම් I am sorry හරි එහෙම නැත්තම් පුළුවන් අපිට ගන්න I am sorry I couldn't get you අන්න ඒ වගේ ගන්න පුළුවන්. මේ ඔක්කොම කෙනෙක් කියන්නේ ඇහුන්න තුනම අපි නැවත අහගන්න විදිය. what was that again මොකක්ද ඒ කිව්වේ? හරි excuse me pardon me sorry I am sorry I am sorry I couldn't get you මේ ඔක්කොම එතන අතබල can you repeat again can you repeat it again ඒක නැවත කියන්න පුළුවන්ද? අන්න වගේ ඕන ක්‍රමයකට අහන්න පුළුවන් අපිට. කෙනෙක් කියන්නේ නැවත අපි අහුන්න නැත්නම් නැවත අහන්න පුළුවන්. what was that again excuse me pardon me sorry I am sorry I couldn't get you can you repeat it again ඔය කියන ඕන ක්‍රමයකට පුළුවන්. දැන් ඔළුවට දාගෙන කියම ඇති මම වීඩියෝ ගන්න කමන්න ලියා ගන්නවට නම් කොහොමද කියලා හිතනවා. බැරි දෙයක් තුනක් අහමු. මම ඊසි ඩයලොග් එකක් දාගෙන මේවා නම් ඇත්තටම ඉතින් ඉතාලම සරල අර මොන්ටිසෝරි මට්ටමේ ඒවා. මේ හරි. නමුත් මම ඕන්ලාක මුලින්දන් කිව්වොත් මුලින්දන්ම යනවා. how many members are there in your family කෙනකින් අහන්න පුළුවන් how many members are there in your family ඔයාගේ පවුලේ සමාජික කී දෙනෙක් ඉන්නවද? හරි. දැන් මුලින්දන් ඕනනම් හදමුකෝ 9 ධම්ම අපි එක අත දාගෙන බලමු. කෙනෙක් හම්බුන අපි hi කියලා කියන්න පුළුවන් එතකොට hello කියන්න පුළුවන්. හරි. මගේ නම කියනවා I am Mala. Who are you? නැත්නම් නිකම් මහතයාගේ I am Mala and you මේ වුණු විදිහකට අහන්න පුළුවන්. පස්ක දෙන්නත් පුළුවන්. hi එහෙම නැත්නම් hello දෙකින් එකක් කියලා. I am Sheila මේකට ඕන නමක් ගන්න පුළුවන්. හරි. It's nice to meet you. Nice to meet you too. ඔබ වුණ කිසිම සතුටක්. අපිට හතගේ ඕනනම් where are you from? Where are you from? ඔයාගේ ගම කොහෙද? I am from Matara. And you කියලා කැටියෙන් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් and
and where are you from? දැන් ඕක විතරනේ තව ඕන තරම් ක්‍රම තියෙනවා. මම දැන්ට ඔක්කොම පටලලා නැතුව මෙහෙම යන්නම්. නැත්තම් අන්තිමට ඔක්කොම පැටලෙනවනේ. මේ how many members are there in your family? ඔයාගේ පවුලේ සමාජිකයෝ. දැන් මේ කියලා දුන්න ටික තේරෙනවනේ අවුලක් නැහැ නේද? එහෙම ප්‍රශ්න නැහැ නේද? නෑ නෑ. හරි. මොනවා ඉෂුව එකක් තුනක් අක්ගලා අහන්න ඉන්ටරප්ට් කරලා කියලා දෙන්නම්. මම අර සාමාන්‍යයෙන් දන්නව ඇති කියලා හිතාගෙන ටිකක් යන්නේ මේ ගාන. හරි. එහෙනම් මට තාම කියන්න බැරි හින්දා මේ ඔන්ලඟට අක්ගලා කියන්න මේක තේරෙන්නේ නැහැ කියලා මේක මොකක්ද කියලා අහන්න මම කියලා දෙන්නම්. How many members are there in your family? කෙනෙක්ගේ පවුලේ සමාජිකයෝ ගාන අහන්න පුළුවන්. ඔයාගේ පවුලේ සමාජිකයෝ කීයක් ඉන්නවද? ඒතර උත්තර දෙනවා there are 5 members in my family. ඕනනම් අපිට කියන්න පුළුවන් my father, mother, brother, sister and me කියලා කියන්න පුළුවන්. ඔය ගාන ගියාම වෙලා කියන්න පුළුවන්. ඕනනම් දැන් ඇමරිකාවේ ඉන්න ඉඳන් කෙනෙක් නම් පුළුවන් my husband and I live together වගේ ගන්න පුළුවන්. Does your family live in a house or an apartment? හරි. ඔයාගේ පවුලේ කට්ටිය ඉන්නේ ගේ එකද apartment එකකද? අපිට තව අහන්න පුළුවන් කරන අර්ථයෙන් දාදැකි at a rented place. rented place එකක ඉන්නවද? එහෙම නැත්නම් house එකක ඉන්නවද? apartment එකක ඉන්නවද? ඕනනම් තේ own කියලා. own කියන්නේ තමාගේම ඕන. අපිට ඕනනම් දාතකි තමන්ගේම තැනක ඉන්නවද කියලා අහගන්න විශේෂයෙන්ම අපිට නිකන් දැනගන්න ඕන එයාගේම තැනකද ඉන්නේ කියලා අපි ඒක අහනවා own කියලා. own කියන්නේ තමාගේම තමාටමයි තියෙන්නේ. ඒතකොට does your family live in මේක in and වෙන්න ඕනේ එතකොට. දාන්න බෑ අර own වෙනවා නම් and වෙන්න ඕනි. අර vowel එකක්නේ පටන් ගන්න අපුර vowel එක දාන්නේ නැහැ. හරි. එතකොට අහන්න පුළුවන් අපිට කෙනෙක් does your family live in a house කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් in an own house කියලා අහන්න පුළුවන්. දෙකෙන් එකක් අහන්න පුළුවන්. an apartment එකද ඉන්නේ rented place rented තැනකද ඉන්නේ rented house එකද ඉන්නේ ඕන එකක් අහන්න පුළුවන්. we live in a house in the countryside. countryside කියන්නේ ග්‍රාමීය පළාත් තියෙන ගම්බද පළාත් ඒ වගේ තැනක. city එකේ නම් in the city එතකොට. හරි. නැත්නම් ඕන කෙලිම තැන කියන්න පුළුවන් පිළියන්දල in පිළියන්දල. suburb උපනගරයක suburb කියන්නේ උපනගරයක්. හරි in the village ගමක ඔය ඕන එකක් දාන්න පුළුවන්. we live in a house, we live in an apartment, in a rented house ඕන එකක් දාන්න පුළුවන්. what does your father do? ඔයාගේ තාත්තා කියලා කියනවා. දැන් මෙතන අපිට මැරි කරපු කෙනෙක්ට පුළුවන් ගන්න what does your husband do? වෙනස් කරන්න පුළුවන්. අර what එකේ who එකේ වෙනස මතක නේද? what කියලා ඇහුවොත් අහන්නේ යාගේ නම. අර what are you, who are you? එතන මෙතනත් අහදැන්න who is your father? අපිට මේකම අහන්න පුළුවන්. who is your father? නැත්තම් what? Yes. What yours? Is your father? නැත්තම් what is your husband? උරුක් තියන නිසා මේ ඕන එකක් අහන්න පුළුවන් අපිට. මොකද අහන්න පුළුවන් කරනවා. what does your father do? මොකක්ද ඔයාගේ තාත්තා රැකියාව? what does your husband do? එහෙම නැත්තම් what is your father? what is your husband? එකෙන් අහන්නේ රැකියාව. වෘත්තිය මොකද්ද? my father is a doctor, he works at a local hospital. නැත්තම් my husband is කියලා යාගේ වෘත්තිය කියන්න පුළුවන්. හරි. එයා වැඩ කරන තැනක් කියන්න පුළුවන් ඕන he works at කියලා. how old is your mother? how old is your father? ඕන එකක් අහන්න පුළුවන් අපිට. how old is your husband? wife නම් wife අපිට ඕන එකක් දාලා අහන්න පුළුවන්. she is නැත්නම් දැන් අම්මා කෙනෙක් වුණා she is තාත්තා කෙනෙක් වුණා he is. හරි.
husband ගැන ඇහුවා නම් he is, wife ගැන ඇහුවා නම් she is, 1 year younger than my father, නැත්නම් 1 year younger to me. දැන් husband ගැන කියනවා කියලා හිතමු අපි දැන්. අපි දැන් ආසිරිටම දාමු. ආසිරි දැන් 34ද? same age. ඔය දෙන same age ද? ඔව්. හරි 34. එහෙනම් he is 34. We are the same age. අපි දෙන එකම වයසේ. නැත්නම් කෙලින්ම he is the same age of mine. ඔය ගන්න පුළුවන්. Do you have any sibling? Sibling කියන්නේ සහෝදර සහෝදරයන්ට පොදු පදයක්. Sisters and brothers තමයි siblings කියලා කියන්නේ. සහෝදර සහෝදරියෝ. brothers and sisters වලට පොදුවේ කියන පදයක් තමයි siblings. එහෙනම් do you have any siblings කියන්නේ ඔයාට සහෝදර සහෝදරියෝ කවුරු හරි ඉන්නවද? හරි. What is her name කියලා අහන්න පුළුවන්. එතකොට අපිට what are their name ගොඩක් ඉන්නවනම් මම මේක මෙතනට දාලා මම මේ යන ස්පීඩ් එක වැඩිද ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්න නැහැ නේ. හරි. ප්‍රශ්නයි. ඔව්. එතකොට එක්කෙනා නම් ඉන්නේ what is his name කියලා අහන්න පුළුවන්. ගොඩක් ඉන්නවනම් what are their names මොනවද ඔවුන්ගේ නම්? සහෝදර සහෝදරි ගොඩක් ඉන්නවනම් what are their names? හරි. Yes I do මට ඉන්නවා සහෝදර සහෝදරියෝ. I have one elder brother. elder කිව්වොත් වැඩිමාන සහෝදරයෙක්. බාලයෙක් කෙනෙක් නම් younger brother. Yes. හරි. එතකොට elder sister නැත්නම් younger sister කියලා නමක් කියන්න පුළුවන්. elder කියන්නේ වැඩිමාල් නම් younger කියන්නේ බාල නම්. එතකොට නියුන් සහෝදරියන් නම් මොකද්ද කියන්නේ? නියුන් සහෝදරියට I have twin sisters. Yes, twin brother, twin sister එහෙම ගන්න පුළුවන්. හරි. Are you the oldest? Oldest වැඩිමල්ම. Oldest වැඩිමල්ම. Youngest බාලම. Amongst your okay amongst කියලා T නැතුව among විතරක් කියන්න පුළුවන් S T නැතුව. Your brothers and sisters. No, I am not. I'm the second child. එහෙම නැත්නම් එහෙමනම් yes I am. නැත්නම් yes I am the youngest, eldest එහෙම ගන්න පුළුවන්. හරි. නැත්නම් no I am not නෑ මං එහෙම නෑ. I am the second child, second third non third in my family. නැත්නම් yes I am. Yes I am the youngest. Yes I am the eldest. පොඩ්ඩක් ඉන්න eldest. eldest sorry I'm the eldest වැඩිමල්ම කෙනා. What do your mother father like? Sorry එක what is වෙන්න ඕනේ. මේක like කැමති දේවල්. මේක does වෙන්න ඕනේ. What does your mother father like? අම්මා හෝ තාත්තා කැමති මොනවද? නැත්නම් husband කෙනා අතැකි what does your husband නැත්නම් wife like කැමති මොන වගේ දේවල්ද? හරි. My father likes football and my mother likes cooking. My wife likes watching movies. නැත්නම් listening to songs. ඒවලක් ගන්න පුළුවන්. හරි නේද? ඕකේද? Okay. right.
අපිට ඕන එකක් දාගන්න පුළුවන් ලයික්ස් එකට. කියන්නේ හොබීස් ගැන අහන ක්‍රම what is his hobby කියලා අහන්න පුළුවන්. ඒකවත් අහන්න පුළුවන් ප්‍රශ්න නැහැ. හරි. අපිට ওই මුකුත් නැතුව අහන්න පුළුවන් කෙලින්ම what is ඔහුගේ නැත්තම් her ඔවුන්ගෙන් නම් their. හරි. මේකට දාන්න පුළුවන් hobby නැත්තම් පුළුවන් තව පුළුවන් ක්‍රම දන්නවද අර past time activity කියන එක දන්නවද? හා? past time activity කියලා කියන්නේ past time activity කියලා කියන්නේ කාලය ගත කරන්න නිකන් කරන දේවල්. හොබීම තමයි. ඕකේ. first time. හරි. ඒතර what is his hobby කිව්වත් her hobby කිව්වත් එකයි past time activity කිව්වත් එකයි. ඒකටම කියන තව නමක් දිනවද දෙන්නද වැඩි වේද ප්‍රමාණය දින්නොත්? වීඩියෝ එක තියෙන්න කමක් නැද්ද? කමන්න වීඩියෝ එක තියෙනවනේ. ඔව්. ඔව් මේ ටයිපින් කරද්දී කරදරේ මට. ටයිපින් වැඩි පුරුදු නැහැ. leisure time activity. leisure time activity කියන්නේ විවේක කාලේ කරන දේ. leisure time activity. එතකොට ආද කියන what is his hobby, what is her hobby, නැත්නම් what is his pastime, what is her pastime, what is his leisure time activity, what is her leisure time activity. දැන් දෙයා දාලා දෙයා නම් hobbies. දෙයා දැම්මොත් activities කියලා එන්න ඕනේ. එතන එකයි වෙන්න ඕනේ. activities කියලා එන්න ඕනේ. එකක් නෙවෙයි දෙයා කියන ඔවුන් කියන්නේ. ඒතර ගොඩක් වෙන්න ඕනේ. හරි. hobbies නැත්නම් activities කියලා වෙනස් කරලා එච්චර වෙනස තියෙන්නේ. ඒතර මේ ඕන එකක් හදලා කියන්න පුළුවන් අපිට. What does your mother, what does your husband, what does your father like? නැත්නම් what is his hobby, what is her hobby? නැත්නම් what is his pastime activity, what is his leisure time activity, what is her pastime activity, what is her leisure time activity, what are their hobbies, what are their pastime activities. ඕන එකක් අහන්න පුළුවන්. දැන් මේ කතා කරන්න ගියාම මේව එකපාර මතක් වෙන්නේ නැහනේ. අන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට වෙන්න ඕන දේ තමයි පුළුවන් තරම් ප්‍රැක්ටිකල් කරන්න වෙනවා. දැන් මම ඔය උදාහරණයක් ගන්නම්. දැන් ඔය ආසිරි එතකොට ආසිරිගේ මල්ලි නවීන් නේද? ඔව්. නවීන් ඔය කට්ටිය මම පළවෙනිටම ක්ලාස් කරගලා 29 හරි 10 හරි 11ද මන්දා. 11 වගේ ආවම ස්පෝකන් ක්ලාස්. නවීන් හැදුවා ආසිරිටියක් මට රට යන්න තිබිලාද කොයිද ආසිරිටියක් මේ වෙලා මදි වුණා මාත් එක්ක වැඩ කරපු ප්‍රමාණය මට රට ගියාද කොයිද වෙලාවේ හම්බෙලා නවීන් හැදුවා කතා කරන්න කොහොම හරි ඒතකොට තව හිටියා අපි අර විහිළුවට කියනවා 3 brothers කියලා ඉවරලා මේ විශකල හන්දිම තුන් දෙනෙක් හිටියා අයියා මල්ලි තුන් දෙනෙක් හිටියා එක ෆැමිලි එකේ ඒගොල්ලෝ නවීන්ලා දන්නවා මේගොල්ලෝ තාරක එක්කෙනෙක් නම තාරක අනිත් එක්කෙනා පසින්දු අනිත් එක්කෙනා අචින්ත ඒ තුන් දෙනා කෙනෙක්ට දැම්මේ ඉංග්‍රීසි හෝඩියක් බෑ කියලා එයාව කසු කෙනෙක් මම ඔය එක්ස්පෙරිමන්ට් කරලා බැලුවා මුල් බැච්නේ මම පුළුවන් තරම් කරපු දේ ඔව් උෂානි කියලා අහලා බලන ඔයගොල්ලෝ ඒ කට්ටිය හිටපු කට්ටිය ඔය මගේ පළවෙනි එක්ස්පෙරිමන්ට් බැච් එක මම පුළුවන් ප්‍රැක්ටිකල් කරුවා කට්ටිය ධම්ම කතා කරනවා ඒ ධම්මලා දෙන්න කතා කරනවා කතා කරලා ඒ කියන්නේ දැන් මේ දෙබස්ම දෙන්න එහෙම කියනවා මන්ට ඕන තරම් ඕක වෙනස් කරලා අහන්න පුළුවන් අරයාගෙන් අහනවා මෙයාගෙන් අහනවා ඔයා දැන් ඉන්නවනම් දැන් මෙතන අපි දැන් ඉන්න දෙන්න හින්දා ප්‍රශ්න තියෙන්නේ නැත්තම් තව කෙනෙක් කවුරු හිටියනම් අපිට පොඩි වාසියක් තියෙනවා හරි එතකොට දෙන්න ළමන් කියන ඕන මොනවා හරි ප්‍රශ්නයක් අහන්න. මේක බලාගෙන මේකෙන් ඕන ප්‍රශ්නයක් එයාගෙන් අහන්න. ඊට එයාට ඕන උත්තරයක් දෙන්න. ඊට එයාට කියන ඔයා ඕන ප්‍රශ්නයක් අහන්න. ඊට දැන් ඒ දෙන්න ඉවරනවා තව දෙන්නෙක් දානවා. හරි? එයින් එක්කෙනෙක් කරා තව එක්කෙනෙක් එක දානවා. මේ තව එක්කෙනෙක් කරා තව එක්කෙනෙක් එක දානවා. මම පුළුවන් තරම් මරව ප්‍රැක්ටිස් කරුවා. හරි? ගේමක් හැදෙනවා. ඒ තරහ දැන් චැලෙන්ජ් එකක් දෙනවා. අරයා මගෙන් හොඳට ඇහුවා මට උත්තරේ දී ගන්න බැරි වුණා. හරි? මුලින්ම ඒ කියන්නේ මේක දිහා බලලා අහනවද පස්සේ ඊට පස්සේ කටපාඩමෙන් වගේ එහෙම කරනවද? මුලින් බැලුවට ප්‍රශ්නයක් නැහැ. ඒක ලොකු මිත්‍යා මතයක් ලංකාවේ තියෙන්නේ පොඩ්ඩක් බැලුවොත් ඒක නරකයි කියලා. එහෙම බලන ප්‍රශ්න නැහැ මුලින්. හරි. මුලින් ඕක බල්ලාරි අහනකොට මොකද වෙන්නේ අපේ මොළය තුල ඒ ක්‍රමය රෙජිස්ටර් වෙනවනේ ඒක. ඒක අපි කියනවා රෙජිස්ටර් කරනවා කියලා. ඒක අපි මොළය තුල නිතරම පාවිච්චි කරා මොකද වෙන්නේ? ඒක තැම්පත් වෙනවා. හරි. ඒක රෙජිස්ටර් වෙනවා. ඒතකොට ඒ ක්‍රමය රෙජිස්ටර් වුණාම ඒක බිහේවියරල් ලර්නින් කියලා එකක් තියෙනවා. බිහේවියරල් ලර්නින් කියලා කියන්නේ අපි යාගේ පැටර්න් එකක් හදනවා. ඒ පැටර්න්ස් ටික දීලා එයාට පුහුණුවක් දෙනවා. පුහුණුව මත තමයි එයා එක පුරුදු වෙන්නේ. එක දවසින් බෑ. හරි.
එතකොට මේක දැන් දාලා නිතරම අහන්න ඕනේ. පුළුවන් නම් ආසිරුවත් අල්ලගන්න දැන්. හරි? ප්‍රිය වෙලා. අල්ලගෙන වීඩියෝ එකක් දීලා එයාට කියන්න ප්‍රශ්න ටික අහනවා උත්තර දෙන්න. නැත්නම් මගෙන් හරි අහන්න කමන්නේ මම වාගෙන් අහන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ප්‍රැක්ටිකල් අපිට කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි? එහෙම ගැටලුවක් නැහැ. එහෙම නැත්තිම වුණොත් මම ඔයාලට එක වැඩක් කරලා දෙන්නම්. මගේ ඉන්නවා සුපිරි එක්ස්පර්ට් සෙට් එකක්. ඒගොල්ලෝ එක එක ලෙවල් වල සෙට් ඉන්නවා මගේ ක්ලාස් වල. මම ප්‍රැක්ටිකල් දවසක් දාලා ඉවරලා ඔයාටත් එකට ජොයින් වෙන්න කියන්නම්. හරි? එක්ස්ට්‍රා ක්ලාස් එකක් විදියට අමතර ක්ලාස් එකක් විදියට ඕනනම් මම මෙහෙම කරනම් මගේ මේ සෙන්සුරාදා තියෙනවා හවස 6යි කාලට ප්‍රැක්ටිකල් ක්ලාස් එකක්. හරි? ඒකට ෆීස් මුකුත් ඕනේ ඒකට ජොයින් වෙන්න. මං අහගෙන හිටියත් ඇතිනේ. අහගෙන හිටියත් ඇති. කට්ටිය කතා කරනවා උත්තර දෙනවා. ඔයාට ඒක අහන්න එතකොට මට එතකොට අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද මේ වෙන්න කියලා. ප්‍රැක්ටිස් කරන්න කියලා. ඔව්. මේ වෙලාවෙන් සිකුරාදාක් තියෙනවා 8ට මම ප්‍රැක්ටිස් ක්ලාස් එකක් තියෙනවා. සෙන්සුරාදා 6යි කාලා තියෙනවා. අඟහරුවාදා 6යි කාලේ එකක් මේ වෙලාවෙන් දැන්ට තිබුණා. නමුත් මම ඒකේ පොඩ්ඩක් මේ ඉස්සරහට පොඩි මට වෙන වැඩ වගේක් හින්දා වෙලාව අයින් කරන්න ඉඩ තියෙනවා. දැනට හැබැයි තියෙනවා. ඒ තුනටම හරි කමන්නේ මට ෆීස් ඕනේ නැහැ. ජොයින් වෙන්න මේකට විතරක් පේ කරලා අපි කරමු ක්ලාස් එක. ප්‍රශ්නයක් නැහැ. මගේ තීරය එදායිද මාසිට දන්නවා. එක ක්ලාස් එකකට ජොයින් වෙනවා නම් මම ඉතුරු ඕන එකට ෆ්‍රී යන දෙනවා. හරි? මට මොකද ඕනි මට අවුට්කම් එක ඕනි. ගාවට එන ස්ටුඩන්ට් කෙනෙක් මගේ හොඳක් කියන්න නැත්නම් නැහැ කියලා ඉවරලා තේරුම් නැහැ නේ ළමයාට වැඩක් වෙන්නේ නැත්තම්. ඒකින්ද කවුරුණත් මගේ මේන් ටාගට් එක වැඩි වෙන්න ඕනේ කියන එක. ඒ නිසා ඒ ඕන එකට ජොයින් වෙලා අහගෙන ඉඳියත් ඇති. ඔයාලට බලන්න පුළුවන් මේ චූටි ළමයි. හරි? උනන්දුවමත් මාසිලා හදාගනිලි. ඒක නිසා ජොයින් වෙන්න ප්‍රශ්නයක් නැහැ. හරි? දෙන්න. මම ලින්ක් එකේ වන්නම්. ජොයින් වෙන්න. ලංකාවේ වෙලාවෙන් 6 කෝට 6 කාල අනිත් එක අද තියෙනවා රැයට. මේ වෙලාවෙන් 8. හරි? පුළුවන් තියෙනවා නම් නිකන් අහගෙන ඉන්න. වෙනස්ටාද 6යි කාලෙකට මම මේ හරි. ෂුවර්. එහෙම කරමු. හරි. එතකොට do your parents let you my husband නැත්නම් wife likes watching movies listen to songs ඒ ඕන එකක් කියන්න පුළුවන්. හරි? do your parents let you stay out late? ගෙදර එළියේ රෑ වෙලා ඉන්න දෙනවද? ලේට් වෙනකම් පරක්කු වෙලා ඉන්න දෙනවද? හරිද? අපි මේක වෙනස් කරන්න පුළුවන්. parents සයි කියලා දාන්න පුළුවන්. husband wife. ඕකේ වෙන එකක් නෙමෙයිනේ. කවදාකවත් wife husband පරක්කුණත් අහනවා කෝල් කරලා කොහෙද මොකද කරන්නේ කොහෙද කියලා අහනවා. අනිත් පැත්තට husband පරක්කුණා wife අහනවා. ඕක ඉතින් vice versa යනවා. හරිද? ඒකෙන්ද ඕකේ උත්තරේ අනිවාර්යෙන් වෙනවා නැත්නම් මම හිතනවා of course not කියන එක තමයි අනිවාර්යෙන්ම. හරි? of course not කියන කොහෙත්ම නෑ of course අනිවා ඇත්ත වශයෙන්ම නෑ of course not. හරි? තව බ්ලවුන් එකේ not at all කොහෙත්ම නෑ. not at all කියන්නේ කොහෙත්ම නෑ කොහෙත්ම chance එකක් නෑ. they always ask me හරි to get home before 10 pm each night හැමදාම අපිට වෙලා 10 pm හරිද 6 pm ඕන එකක් දාගන්න පුළුවන් තමයි ගැලපෙන එක. හරි? each night at every day each night කොත් එකිනෙක හැම රාත්‍රියෙම every day කොත් හැමදාම. do you stay with your parents? ඔයා ඉන්නේ parents ලත් එක්කද? හරිද? දැන් සමහරට අපි families වුණාම මැරි කරාත් parents ලත් එක්ක ඉඳලා තියෙනවානේ. හරි? ඒතර do you stay with your parents? නැත්තම් husband නැත්තම් wife නැත්තම් at an own house නැත්තම් alone කියන හඬුව තනියම. you කම ඔබ වෙන්නත් පුළුවන් ඔබලා වෙන්නත් පුළුවන් නේ. you කියන ඔබටත් ඔබලා. දැන් ඔයගොල්ලෝ දෙන්න වෙන් වෙලා නම් ඉන්නේ අම්මයි තාත්තයි. ඉතින් අහන්න පුළුවන් do you stay alone? ඔයගොල්ලෝ ඉන්නේ තනියමද? ඒතර කියනවා yes. නැත්නම් no. හරි? එතකොට do you stay with your parents? දෙමාපියෝ සමහර දැන් මැරි කරාට සමහර දැන් දෙන්නම රටක ඉඳින්දා. එහෙම නැත්නම් husband wife එතකොට separate ලා අවුරුද්දක් දෙකක් එතකොට අහන්න පුළුවන් do you stay with your husband wife? හරි? right now no. නැත්නම් yes. සරල උත්තර yes කියන්න පුළුවන් no කියන්න පුළුවන්. හරි? I used to කියන්නේ ඒ කාලේ එහෙම කරා. දැන් parents ලා එක නම් දැන් ඉන්න ගොඩක් වෙලා අඩුයිනේ මැරි කරාම ඉතින් ගොඩක් වෙලාට හොඳම වැඩේ separate වෙන එක. වෙනම ඉන්න එක. වෙනම මේ ඉන්න එකේ තියෙන ලොකු මානසිකව නිදහසකුත් හැමදේම තියෙනවා අපිට ඕන විදිහට තීරණ ගන්නකොට ඒවා මේ වැළුවම ඉතින් නේද? හරි? ඔව්. used to. ඒ කියන්නේ ඒ කාලේ එහෙම කළා. දැන් නැහැ කියන එක. ඕන දෙයකට I used to දැම්මොත් ඒ කාලේ එහෙම කළා දැන් එහෙම කරන්නේ නැහැ. right now no but I used to කියන්නේ ඒ කාලේ නම් එහෙම කළා දැන් නැහැ. මේ එකම වාක්‍යයක් right now no ඒ ඔක්කොම එකට කියන්න ඕනේ එහෙම. එහෙම ඉතින් අපිට ඕන තරම් දාන්න පුළුවන්. අපිට මෙහෙමක් පුළුවන් කියන්න no but I used to. oh well missing but I used to නැහැ නමුත් මම ඒ කාලේ ඕන no එකට නී වැටලා.
no but I used to නෑ මං ඒ කාලේ නම් එහෙම හිටියා no but I used to දැන් නැහැ හැබැයි ඒ කාලේ එහෙම හිටියා හරි yes නම් yes හරි නැත්නම් yes I live with කියලා දාන්න පුළුවන් කායකද කියලා parents නම් parents අපි නම් yes live with කියලා parents හරි දාන්න පුළුවන් හරිද මේක මොනවාද අහගන්න තියනවද නෑ හරි. මේකට මේ right now එක ටිකක් දිග වැඩි වගේ නේ අයින් කළා දාමු ඕනම් දැන්ට yes කියන්න පුළුවන් yes විතරක් කියලා නිකන් ඉන්න පුළුවන් no කියලා විතරක් ඉන්න පුළුවන් අපිට ඕන නම් වැඩි විස්තර ඕන නම් කියන්න පුළුවන් yes කියලා නිකන් ඉන්න පුළුවන් ඕන නම් no කියලා නිකන් ඉන්නවා no but I used to කියන්නේ නෑ නමුත් මං ඉස්සරහින් හිටියා yes කිව්වොත් නිකම්ම yes I live with කියලා කට්ටිය කාටද කියලා කියන live with කායකද ඉන්නේ yes I live with parents දැන් අපි නම් we will live with parents හරි තනියම නම් අපිට දාන්න පුළුවන් no I live alone we live alone does your family usually have dinner together dinner විතරනේ මේකට දාද dinner breakfast lunch together එකටද කෑම ගන්න කියන එක කෑම ගන්නකොට කෑම ගන්න කට්ටියම එකටද කියලා අදහස හරි yes we do නැත්තම් no we don't ගන්න පුළුවන් දැන් my mom කතාවම අයින් කරනවා දැන් සමහර my mom කතාව දිග වැඩි වඩ නැහැ yes we do ඕක අපිම කරනවා no we don't නෑ අපිට එහෙම කරන්න දෙන්නේ නැහැ හරි we are busy ඕන අපිට දාත වැඩි ප්‍රෝන් නෝකට we are busy we are කෙටි කරනවා we කියලා ඕන we are කියලා දික් කරලා කියන්න පුළුවන් we are busy පොඩි තව ඩයලොග් එකක් තියෙනවා. ඕකේ මොනවාරි ගන්න දෙනවද ලියා ගන්න. ඊට පස්සේ මම ඊළඟට එන්නම්. ඔව් මම ලියා ගන්න ගමන් ඉන්නේ චුට්ටක්. හරි. I live in පිළියන්දල. අපි මම නිකන් එකට දාගත්ත ටයිටල් එක. හරි. I live in පිළියන්දල. Where do you live? ඔයා ජීවත් වෙන්නේ කොහෙද? I live in පිළියන්දල. ඔයා ජීවත් වෙන්නේ කොහෙද? මම ඉන්නේ පිළියන්දල. Where is පිළියන්දල? කොහෙද පිළියන්දල තියෙන්නේ? කෙනෙක් දන්නේ නැත්නම් අහද පිළියන්දලට ඕන නමක් දාන්න කිමුකෝ. Where do you live? I live in අපි දුමුකෝ දැම්මා කියලා ඕමාන් කියලා නැත්නම් ඩුබයි කියලා. Where is Dubai? අපිට අහන්න පුළුවන්. දැන් පිළියන්දල it is in Colombo. ඉතින් කොළඹ. Is it in northern province? එක තියෙන උතුරු පළාතේද? No. It's in western province. එක තියෙන බස්නාහිර පළාතේ. මේවට ඕන කෑල්ලක් දාලා අපිට අහන්න පුළුවන් කෙනෙක් ඒතකොට. හරි? එතන පොඩි මිස්ටේක් එකක් වෙලා තිනවා. Is පිළියන්දල big city? පිළියන්දල කියන්නේ big city එකක්ද? හරි? Is pretty big. නැත්නම් is very big. Yes. It's very big. මේකට yes ආවම තව ලස්සනයි කලින් කරා. Yes, it's very big. ඔයක හරි විශාලයි. Yes, it is pretty big. නැත්නම් yes, it is very big. දෙකම සමානයි. දෙකම කියන්නේ ගොඩක් විශාලයි කියන. Pretty big කිව්වත් very big කිව්වත් ගොඩක් විශාලයි කියලා එන්නේ. එතන how big is pretty big? ඔය pretty big කියන කොච්චරක් ලොකුද? එතන how big is very big? Very big කියන කොච්චරක් ලොකුද? It has about
about කියන්නේ පමණ. around කියලාත් කියන එකටම. about සහ around කියන දෙකෙන්ම එනවා පමණ කියන එක. තව අර්ථ තියෙනවා. මෙතන දිනවා පමණ කියන එක. about around දෙකෙන්ම කියන්නේ පමණ. එහෙනම් about 10 කියන්නේ 10ක් පමණ. around 10 කියන්නේ 10ක් පමණ. Is it a developed city? එක සංවර්ධිත නගරයක්ද? I have no idea. අනේ මන්ද මට නම් අදහසක් නැහැ. හරි? එතකොට බලන්න yes it is. Yes it is. නැත්තම් no it isn't. නෑ එහෙම නෑ. I have no idea. දැන් මොනවා හරි දෙයක් කවුරු වගේ ඔබ කියමුකෝ. ඒක දන්නේ නැත්නම් I have no idea. Is it a developed city? ඒක developed city එකක්ද? I have no idea. මම දන්නේ නැහැ. Yes it is. ඔව් ඒක developed city එකක්. Yes it is. නැත්නම් no it isn't. නෑ ඒකම නෑ. කෙටි උත්තර. මොකද අපි දෙබසකදී ඩයලොග් එකේදී දිග උත්තර කියන්න ගියාම හරි කරදරයි ඒක. හරි. දැන් කොහොමත් ආසිට වාහන උන්න තියෙනින්ද මේක හරියයි ඊළඟ එක. I have a Honda. Do you have a car? පාට තියෙනවද කාර් එකක්? කලින් කිය මොන හරි අහගන්න දෙයක් තියෙනවද? මිස් වෙච්ච එකක් මොන හරි එකක් අහගන්න දෙයක්? ප්‍රවුන්ස් කරන විදියක්, මීනින් එකක්, අහන විදියක් ඕන එකක් අපි ක්ලියර් කරන් යන්න. නෑ හරි. I have a Honda. මට Honda එකක් තියෙනවා. Do you have a Honda? වාට Honda එකක් තියෙනවද? So do you have a car? වාට කාර් එකක් තියෙනවද? Yes I do. ඔව් මට කාර් එකක් තියෙනවා. හරි. නැත්තම් No I don't. දැන් මේ ආන්සර් ගැලපෙන්නේ නැහැ ඊළඟ ටිකට. නමුත් මම කියන අර අවශ්‍ය අපිට නැත්තම් දානවා no I don't. No I don't. What kind of a car do you have? What kind of a car? Kind කියන්නේ ආකාරය. උතන kind කියන්නේ දැන් kind කියන කරුණාවන්ත බවටත්. මෙතන එන්නේ ආකාරය වර්ගය. ඒතර what kind of a car do you have? මොන જાතිය කාර් එකක්ද ඔයාලට තියෙන්නේ? දැන් අපිට කෙනෙක්ගෙන් අහන්න ඕන නම් ෆෝන් එක ගැන මොකක්ද අහන්නේ එහෙනම්? What kind of phone do you have? Yes, අපිට මෙතනට ඕන එකක්. What kind of laptop do you have? හරි. අර do දාගන්න බැරි වුණොත් නිකන් you have කියලා ඇහුවත් අර්ථය එනවා. ඉතින් අර දශමෙටම ව්‍යාකරණ බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. do අමතු වුණා කියමුකෝ. do අමතලා what kind of car you have කියලා ඇහුවත් අහන විදියෙන්නේ දැනෙන්නේ. අපි කෙනෙක්ගේ නම your name is කියලා ඇහුවත් හරි. what is your name නේ හරිනම් ප්‍රශ්නයක් විදියට අහන්න ඕනේ. what is your name? ඉතින් බැරුව නිකන් your name is කියලා ඇහුවත් අහන විදියෙන් එයා දහන්නවා මේ අහන්නේ නම. එතකොට ඒක ප්‍රශ්නයක් නම කියලා. හරි voice එක වෙනස් කරලා අහන විතරයි තියෙන්නේ. හරිද? your car කියලා විතරක් ඇහුවොත් නිකන් your car ඒත් උත්තරේ දෙනවා අපිට ප්‍රශ්නේ හරි. හරි. your car වගේ කාර් එක හරි. the your car is ඔය car is ඔය කාර් එක එතකොට ඒවා කෙටියෙන් නිකන් අහන ක්‍රම කියන්නේ අපිට මූලික දැනුමේදී ඔහොම හරි අහනවා. හරි. your car හරි ඒ වගේ your car is හරි. එතන what kind of a car you have? What kind of a car do you have? එතන what kind of a car මොන જાති විතර නිකන් අහනවා. ඒත් අවුලක් නැහැ. જાති කාර් what kind of car? මොන જાති කාර්ද? හරි. ඒත් නිකන් අපේ අදහස එනවනේ යට. අහන් ඉන්න කෙනාට කොහොම හරි බේසිකලි මූලික අදහස දුන්නොත් එයා උත්තරේ දෙනවා. අර දහමෙටම පුළුවන් ද බලන්න අපේ රටේ ප්‍රශ්නයක් නේ. අපේ රටේ මොන හරි දෙයක් කරන්නේ නැහැ මිනිස්සු. කරන කෙනාගේ පොඩි වැරදි වෙනකම් බල බල hina වෙනවා. පුළුවන් වෙච්ච කෙනා අනිත් කෙනාට බල කපනවා. ඔක ඉතින් සාමාන්‍ය ලක්ෂණයක් නේ. දෙයක් තියෙන කෙනා අනිත් කෙනාට බල කපනවා. පොඩි ජයග්‍රහණයක් ගත්ත ගම ඊළඟ කෙනාට බල කපනවා. ඉතින් ඕක සාමාන්‍ය ලක්ෂණයක්. අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තාම තියෙනවා. කතා කරද්දී පුළුවන් කෙනා බැරි කෙනාට hina වීම. බැරි කෙනා ඔක්කොම වඩා hina වීම. අන්න ඒකයි ලංකාවයි එක්ක කතා කරන්න මෙයෝ වෙන්න බැරි ඒකයි. ඇත්තටම ප්‍රශ්න තියෙනවා. දැන් මම ඉගෙන ගන්න කාලේ මම තනියෙන් කතා කරනවා. මට කවුරුත් නැත්තම් මම තනියෙන්. මට සමහරට ආසිට කියලාදී මගේ හිස්ටරි කොහොමද කියලා මම මෙල ඉස්සර නහයට අහන්න නැති මාර වලි වුණා තිබිච්ච කෙනෙක්. කොහේ හරි ඇඟකාරියක් කියලා වලියක් දාගන්න උනොත් මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ වැඩිපුරම. කොච්චර ඉගෙන ගන්න පුළුවන් වුණත් මට වලි වුණ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මට දැන් ඉගෙන ගන්න කියලා ඉංග්‍රීසි හදාගෙන යනකොට මට ප්‍රධාන ප්‍රශ්නේ මගේ වටේ ඉන්නේ උන්ට තියෙන වලි වුණ තියෙන උන් ටිකක් විතරයි. ඒ වලි වුණ නැති උන් ඉන්නා කිව්ව හොඳේ උන් කියමුකෝ. උන් ටිකක් නෑ ඉංග්‍රීසි කියන්න උන්ට පෙන්නන්න බෑ.
බහුතරයක් කියනකොට පෙන්වන්න බැරි විෂය මොකක්ද ඉංග්‍රීසි. මගේ ඉතින් කොහොම හරි තව දෙයක් මම කරා පොඩි එතන පොඩි කපුටු වැඩක් කරා මම. ටැක්ටික් වුණා. උපායශීලී වුණා. මම අල්ලගත්ත යාළුවෝ 4-5 කියන ඉංග්‍රීසි උණ තියෙන උන් ටික. සමහරට මට දන්නේ ආසලට ගයාන් කියලා ඉතින් පිළියන්තර ෆෝන් කඩයක් කරනවා පන්සලේ හැබැයි මිනිහට පොඩ ඉංග්‍රීසි උණ තියෙනවා. හරි? එතකොට නිලේෂ් කියලා ඉන්නවා මගේ විශ්වකලාන්ති ඩ්‍රාෆ්ට්මන් කෙනෙක්. මිනිහටත් ඉංග්‍රීසි උණ පොඩ්ඩක් තියෙනවා. අපි තුන් දෙනා සෙට් වුණාම තව රාජා කියලා ඉන්නවා කෙනෙක්. මිනිහා ටිකක් වලිඋනේ ඉන්නේ නමුත් ඉංග්‍රීසි උණකුත් තියෙනවා පොඩි. එයාට ඉගෙන ගන්න පුළුවන්. අපි සෙට් එක සෙට් වුණාම ඉංග්‍රීසි ටැල්ටි එකක් එහෙම දානවා. පුළුවන් විතර ඉංග්‍රීසි දාන්න පටන් ගත්තා. තව මගේ සුනිල් කියලා යාළුවෙක් හිටියා මොරටුවේ මිනිහටත් ඉංග්‍රීසි එනියට හොඳට පුළුවන්. මිනිහත් එක්කත් ඉංග්‍රීසි විතරක් කතා කරන්න ගත්තා. එතකොට අර පොඩි පොඩි ටෙක්නික්ස් දාලා බලනවා. අර උන්න තියෙන කට්ටිය කොහොම කරත් ඉදිරියට සෙට් වෙනවනේ ඉංග්‍රීසි වලටම. ඒගොල්ලොත් එක්ක මැසේජ් එක දාන්න ඉංග්‍රීසි වලින් කතා කරන්න ඉංග්‍රීසි වලින් ටෙක්නික්ස් ටිකක් කියලා දෙන්නේ. එතකොට මෙන්න ඉංග්‍රීසි ටිකක් පුළුවන් අයකට වැරදි hina වෙන්නේ නැති අයත් එක්ක ඉංග්‍රීසිම දාන්න පටන් ගන්නවා. හරි? එතකොට ඕක අර කිව්ව ප්‍රශ්නෙට විසඳුමක් එනවා නිකම්ම. ඒ කියන්නේ අපි බලන්න ඕනේ හැම එකම බෑ. මම තනියෙන් කතා කරනවා. මම මිරේක ඉස්සරහට ගිහලා මාත් එක්ක තනියෙන් කතා කරනවා. මම එහෙම කරා. මම වැඩ කරන ගමන් වොෂ්රූම් එකේ ඉන්න ගමන් වැඩ කරන ගමන් කොහේ යනක හිත නිකන් බස් එකේ යද්දි මම තනියෙන් එක එක මගෙන් අහලා මම උත්තර දෙදී යනවා. කටින් නෙමෙයි මනසින්. බස් එකේ යද්දි වැඩි වෙන්නේ. හරි. ගෙදරදී නම් කටින්ම කරනවා. ගෙදරදී ඩෝස් ටික ඔක්කොම වහලා මම මිරේකට ඉස්සෙල්ලා මම අහනවා මම උත්තර දෙනවා. මම වැඩ කරන ගමන් ගෙදරදී එහෙමයි. හරි. මේ සමහරට මම ඉස්සරහට ඇන්ටිත් අහලා දිනවා මොකෝ පුතේ තනියෙන් කතා කරන්න කියලා. මම කියනවා නෑ නෑ ඇන්ටි මම ටිකක් පුරුදු වෙනවා. හරි. ඒක තමයි. මේ දැන් බස් එක යනකොට එහෙම කරන්න බෑනේ. බස් එක හිතින් මං ඇස් පියානේ මං කල්පනා කරනවා මම ප්‍රශ්න අහනවා මම උත්තර දෙනවා. එහෙම කරලා තියෙනවා. ඒ කියන්නේ දිනුව කියන එක අපිට හදාගන්න ලොකු මහන්සියක් දරන්න සිද්ධ වෙනවා සමහර දේවල් වල. හරි. ඒක තියෙන එන්වයරන්මන්ට් ප්‍රශ්නේ ඔක්කොම බලපාන පරිසර ප්‍රශ්නින් බලපාන ඒවත් එක්ක. right. I have a Honda. මොකද්ද what kind of car? මොකද්ද කාර් එක? I have a Honda. මෙතන ඕන එකක් දාතේ Honda අයින් කරලා. I have a Nissan, I have a Maruti. මොනාරි කාර් එකේ නම කෙලින්ම කියන්න පුළුවන් ඕන නම් අපිට I have a Honda Fit, Honda Fit. ඒ වගේ ඕන එකක් කියන්න පුළුවන් අපිට. හරි. කෙනෙක්ට ඕන Maruti තමන්ට තියෙන එක මොකක් හරි කියන්න පුළුවන්. Is it new? ඒක අලුත්ද? නැත්නම් is it new කියලා හොද ගලුත් අපි ඕනද it is old it is good අපිට ඒකත් අහන්න පුළුවන්. is it good ඒක හොඳද? is it new ඒක අලුත්ද? is it good ඒක හොඳද? it was new in 2001 ඒක අලුත් දැන් was කියන්නේ උනා අලුත් වෙලා තිබ්බා දැන් නෙමෙයි නා උනා was කියන්නේ උනා අතීත කාලේ it was new in 2001 කියන්නේ මොකක්ද එහෙනම් ඒක අලුත් වුණා 2001 දී ගත්ත දවස්වල දැන් මේක පොඩි නියන් අර විහිළුවට කියන එකක් බව දෙන්නවනේ දැන් it was new in 2001 කියලා කියන්නේ ඕ 2001 ගන්නකොට නම් අලුත් අර අපි විහිළුවට කියන්නේ සිංහලොත් දැන් අපි කතා බහ කරද්දී පොඩි සාකස්ටික් හාස්‍ය පාවිච්චි කරනවනේ ඔව් දැන් එන බෝරින් වෙනව නැත්තම් අපි දෙන්නෙක් කතා කරගෙන යනකොට කවුරු හරි දෙන්නේ එක දෙනවා ඔව් හරි 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 කියලා කිව්වොත් මොකද වෙන්නේ කතාව එතනින් ඉවරයි නමුත් දැන් අර කෙනෙක් එක්ක කතා කරද්දී අපි දැන් ඔයයි ආසිරි කතා කරනකොට මෙහෙම වුණොත් මොකද යන්නකෝ ආසිරි වෙනවා මොකද තත්ති මම හොඳයි කෑවද ඔව් ඉතින් කතාව ඉවර නම් ඒක ඩයලොග් එකක් විදිහට ඉස්සරහට යන්නේ නැහනේ එතකොට පොඩි හියුමරස් පොඩි හාස්‍ය ජනක දේවල් දානවා පොඩි පොඩි එහෙම යනවනේ එතකොට තමයි ඔය කියන්නේ පොඩි නිකන් ජොලියට කියන ගම් එක it was new in 2001 එක 2001 නම් අලුත් ඉතින් ගන්නකොට නම් හරිද නැත්තම් හිතේ no අර සීරියස් ආන්සර් එකක් දෙන්න පුළුවන් no it isn't හරි නැත්තම් no is all now yes is a new car yes it's new ඕන එකක් දාන්න පුළුවන් අපිට අවස්ථානුකූලව දැන් මෙතනින් පස්සේ ටික මේකට ගැලපෙන්නේ නැහැ yes එක yes දැම්මොත් ඊළඟ උත්තරේ එන්නේ නැහැ it isn't කියන්නේ ඒක අලුත් නෑ කියන එක no it is all කියන්නේ දැන් ඒක පරණයි කියන එක no is an all car එක පරණ කාර් එකක් yes it is a new car ඕ ඒක අලුත් කාර් එකක් yes it's new ඕ ඒක අලුත් ඒ ඕන ක්‍රමයක් කියන්න පුළුවන් අපිට
හරිද? ඔව් හරි. ඕන දෙයක් තියෙනවා නෝට් එක දාන්න කියන්න ප්‍රශ්න නැහැ. So is pretty very old now. ඒක දැන් ගොඩක් පරණයි නේද? Very old now. So කියන්නේ එහෙනම් ඉතින් too old එකම සමාන අර්ථ. ගොඩක් පරණයි. Too old, pretty old, very old. So it is too old. It's too old. So it is too old. ඒක දැන් පරණයි නේද? Very old. ගොඩක් පරණයි නේද? Pretty old. ගොඩක් පරණයි. ඔක්කොම එකම අර්ථ. Yes it is. ඔව් එක එහෙමයි. අර දැන් ඔබ so it is very old now. ඒක දැන් ගොඩක් පරණයි. So it's pretty old now. So it's too old now. Yes it is. ඔව් ඒක පරණයි. But it is still කියන්නේ තවමත්. Still කියන්නේ තවමත්. නොදන්න වචන කොහොමද ලියාගෙන යන්නේ? Still තවමත් looks good. පෙනුම හොඳයි. Looks good. පෙනුම නම් හොඳයි. තාමත් එකේ පෙනුම හොඳයි. Looks කියන්නේ පෙනුම. Looks කියන්නේ පෙනුමක් තියෙනවා. Good හොඳ. Still like කියන්නේ උතර කැමති නෙමෙයි වගේ. Like කියන වගේ කියන අදහසින්. ඒතර still like ගුවම වගේ. Yes it is still like a new car. නමුත් ඒක තාම Still looking good කියන්න බෑනේ. ප්‍රශ්නයක් නැහැ. Still looking good පුළුවන්. නමුත් අර Still looking good. looking good ප්‍රශ්නයක් නැහැ. නිකන් ඒක නිකන් අර මිනිස්සෙක් කියන කිව්වා වගේ නේද? නිකන් looking good still looking good අර good look එක පොඩ්ඩක් නිකන් ඒක තියෙනවා නිකන් එතකොට අර human කෙනෙක්ට නිකන් කියනවා වගේ අදහසක්. vehicle look වැරදි නැහැ. සීලක්ම සමහර තැන්වල තියෙනවා ඇති ඒක ටිකක් කිව්වම නිකන් මේ suitable මදි ගතියක්. වැරදි නෙවෙයි. ව්‍යාකරණ පුළුව හරි. මෙතෙන්ට ඒක ගැලපෙන්නේ ගැලපෙන්නේ නැහැ. ඔව් මෙතෙන්ට ඒක ගැලපෙන්නේ නැහැ මේක. Do you take care of it well? ඔයක හොඳින් රැක බලා ගන්නවද? well කියන්නේ හොඳින්. take care රැක බලා ගන්නවා. twice කියන්නේ දෙවතාවක්. එතකොට තුන් පාරක් නම් thrice. හතර පාරක් නම් four times. හතරෙන් පස්සේ කියන්නේ එහෙමයි. හතරෙන් පස්සේ times කියලා දානවා. 4 times, 5 times, 6 times. ඕන එක times දානවා. පළවෙනි එකක් නම් once. එකක් නම් once. දෙපාරක් නම් twice. තුන් පාරක් නම් thrice. හතර පාරක් නම් 4 times. හතරෙන් පස්සේ ඔක්කොම ටික times තමයි. 4 times, 5 times, 6 times, 10 times, 100 times, million times එහෙම ගන්න පුළුවන්. once, twice, thrice වලින් පස්සේ ටික ඔක්කොම තමයි. once කියන්නේ වතාවක්, twice දෙවතාවක්, thrice තුන් වතාවක්, තුන් පාරක්. ඒතර week කියේ සතිය, a week සතියකට, මාසයකට නම් මොකක්ද දාන්නේ නැවතන්ට? a month මාසයකට. අවුරුද්දකට නම් අයිය අවුරුද්දකදී අවුරුද්ද එකපාරක් හොදන්නේ නැහැ. මම නිකන් ගත්තේ අර ඒක ඉගෙන ගන්න හොඳේ. ඔව්. පාරක් ගන්න හොදනවා කියලා කියන්නේ. ඒකක් නෙවෙයි. නමුත් අපිට ඕනම තැනකට වෙන තැනකට දාමුද wash කියන එක අපි දුමු
වෙන තැනකට ගැලපෙන ගන්න month මාසයකට වරක් year අවුරුද්දකට. Do you change the oil? ඔයා මේක oil මාරු කරනවද? No. දැන් අනේ no but my mechanic changes oil. නෑ මම මේ මාරු කරන්නේ නම් මගේ mechanic. yes. Yes I do. මම කරනවා yes I do. නැත්තම් yes I do සරලව මම එහෙම කරනවා. නැත්තම් no I don't. කෙටි ක්‍රම මේ. යමක් කරනවා නම් yes I do ඕනම තැනකට ගැලපෙනවා. නැත්තම් no I don't. ඔය දෙකක් දාන්න පුළුවන්. Do you change the oil? ඔයා oil මාරු කරනවද? Yes. No, but my mechanic changes the oil. නෑ, නමුත් මගේ mechanic මාරු කරනවා. Yes I do. ඔව් මම එහෙම කරනවා. No I don't. නෑ මම කරන්නේ නෑ. ඔය mechanic වෙනකොට ඕන එකක් දාන්න ඕනේ mechanic. දැන් මෙතන නිතරම වෙන එකක් වුණත් අර changes කියන එක S එකක් දාලා තියෙනවානේ. ඔව් ඒකට හේතුව මට ඒ ටික අන්න හරි. ඒකට හේතුව තමයි මම අර grammar කොටස මගහැර ගියේ එතන ඕනනම් කියලා දෙන්නම්. දැන් ඕක මෙන්න මෙහෙම වෙන්නේ. I නම් change. ඔව්. හේතුව තමයි I කියන පදයක් එක්ක ක්‍රියාපදයට එකතු වෙනවා. මේ I කියන්නේ subject කර්තෘ ක්‍රියාව කරන කෙනා. change කියන ක්‍රියාපදය. ඔව්. මම ඔක change එකතු go ගන්නම්කෝ. දැන් I go කියන්නේ මොකද්ද? I go මම යනවා. මම යනවා. හරි. දැන් we කියන එකත් දැන් මම we go කියන්නේ. ඔව්. අපි යනවා. අපි යනවා. හරි. ඔන්න මම she දැම්මා. දැන් go නෙමෙයි goes. ඇය යනවා. ඔව්. අර්ථය එකයි S ආව. ඒ දන්නවද? ඒක වචන වුණාම ක්‍රියාපදෙට S එනවා. S එකක් එනවා. දැන් මෙතන මේ නිතරම මේ මැකෑනික් නිතරම කරන එකක් හින්දා ඒත් S ES දානවානේ. ඒක අපිට නිතරමද වැඩක් නෑ. අන්න ඔය නිතරම කියන එකෙන් කියන්නේ අර හරි හරි. ඔයා කියන්නේ simple present කියන අර්ථය. ඔව් හරි. මෙතන එක්කෙනා නිසා simple present නිසා අර වගේ නිතරම කරන ක්‍රියාවක් ඉන්නේ එක්කෙනා. ඒ නිසා S දානවා. එක්කෙනා නිසා තමයි S දාන්නේ. නිතරම කරන හින්දා තමයි ක්‍රියාපදයට ing හෝ අතීත කාල දෙන්නේ නැත්තේ. දැන් මේක when කියලා කියන්නේ අතීත කාලන්නේ. will කියන්නේ අනාගත කාලන. මේ වෙලාවේ නම් I am going. හරි. දැන් මෙතන හේතුව තමයි අර වා කිව්වා වගේ හැමදාම කරන ක්‍රියාවක් වීම. හැමදාම කරන එක නිතරම හෝ හැමදාම. නිතරම හෝ හැමදාම ඉඳ හිට කරන ක්‍රියාවක්. එකත සැරෙන් නවතින්නේ නැහැ. ඒ නිසා වර්තමාන කාලයෙන් තියන්නත් ඕන ක්‍රියාපදය. හරි. ක්‍රියාපදේ වර්තමාන කාලයෙන් තියන්නත් ඕනි. ක්‍රියාපදේ වර්තමාන කාලයෙන් තියෙනවට අමතරව ප්‍රධාන දෙයක් තමයි එතන අපි ඒක වචන නිසා S දාන්න ඕනි. මෙතන බහුවචන නම් mechanics කියලා තිබ්බනම් මොකද වෙන්නේ නේද? මෙතන mechanics මේ sign කරනවා. mechanics තිබ්බනම් sign කරනවා. හරි? mechanic කියලා තියෙන හින්දා තමයි S දාන්නේ. mechanic කියලා තියෙන තමයි S දාන්නේ. Right. Why do you ask so many questions about it? Why do you ask so many questions about it? ඇයි ඔයා ගොඩක් ප්‍රශ්න අහන්නේ කියන? Why do you ask so many questions about it? ඇයි ඔයා ගොඩක් ප්‍රශ්න අහන්නේ කියන? So many questions. සරලව අහන්න පුළුවන්. Why do you ask about it? වෙනස් දෙයක්ද? Why do you ask about කියන ඇයි ඔයා ගැන අහන්නේ? Ask about it එන්නේ. ඒක සරල ක්‍රමය. ඒක මම මුලට දාන්න. ආත් වීඩියෝ එකෙන් ඉඳන් ඔක පැත්ත ඊළඟ බලා ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. Why do you ask about it? ඇයි ඔයා ගැන අහන්නේ? තව දික් කරනවා. Why do you ask so many questions about it? ඇයි ඔයා ගොඩක් ප්‍රශ්න අහන්නේ කියන? So many questions. Questions කියන්නේ ප්‍රශ්න. හරි. මොන ඔකත් මම තව ටිකක් හදලා දෙන්නම්. මම මේ දැන් කරන්නේ වට අර මේ රෙජිස්ටර් කියන ක්‍රමය. රෙජිස්ටර් කියන්නේ ඒක වෙනස් කරන විදි ටික කියලා දෙනවා. එතකොට ඔළුවට නිකම් එනවා right මෙහෙම පුළුවන්. Why do you ask questions about it? ඇයි ඔයා ගැන ප්‍රශ්න අහන්නේ? තව දාතක් මොනවද? Why do you ask so many questions about it? නෑ එකක් දාතක many questions about it. තව දානවා so many. Why do you ask? එතකොට අයියෝ ඇහුවේ ගැන කියලා ඇහුවොත් why did you ask ed එනවද එතෙන්ට? නෑ. Why did you ask about it? ඒකට හේතුවක් තියෙනවා කියලා දෙන්නම්.
ask. ඒකට හේතුව තමයි do හරි does හරි did හරි ආවම ක්‍රියාපදයට මුකුත් එකතු කරන්න බෑ. එකතු කරන්න. ආ හරි එතන හරි. හිටියා. do ආවත් එකයි, does ආවත් එකයි, did ආවත් එකයි ප්‍රශ්නෙකදී will ආවත් එකයි. ක්‍රියාපදයට මුකුත් එකතු වෙන්නේ නැහැ. කරන්න. හරි. ඕනම එකක් ලියන යටින් නිකන් මේකට අදාළ එකක් නෙමෙයි අහපු නිසා හරි. why do ආවත් එකයි. හරි. ඔව්. does ආවත් එකයි. ඒ ටික මතක නෑ එක. මොකද will ආවත් එකයි. මෙතන කවුරු කෙනෙක් ඉන්නකෝ අපි I හරි, we හරි, you හරි, she හරි. මොකද හරි කෙනෙක් ඉන්නවා අපි කෙනා දාලා කෙනා අපි දන්නේ නැහැ. හරි. do මෙතනට ask. මෙයාට මුකුත් එකතු වෙන්න බෑ. මුකුත් එකතු වෙන්න බෑ. ක්‍රියාපදයේ මොක වුණත් ask හරි, run හරි, talk හරි අපි දුක මොනවා හරි එන්න පුළුවන් ක්‍රියාපදයේ. ක්‍රියාපදයේ මොකාවත් do තියෙනවා නම්, does තියෙනවා නම්, did තියෙනවා නම්, will තියෙනවා නම් මුකුත්ම එකතු වෙන්න බෑ ක්‍රියාපදයට. do තියෙනවා නම්, does තියෙනවා නම්, did තියෙනවා නම්, will තියෙනවා නම් ක්‍රියාපදයට මුකුත් එකතු වෙන්න බෑ. පුත එකතු වෙන්න. හැබැයි එතන ඉහාට තියෙන සීලුම ක්‍රමෙදී මොනවා හරි එකතු වෙන්න වෙනවා. මේවට විතරයි එහෙම වෙන්නේ. do වලටයි, does වලටයි, did වලටයි, will වලටයි කොහොමත් එකයි. do does කියන්නේ වර්තමාන කාල. වර්තමාන කාල ප්‍රශ්නයක් අහන අවස්ථාවක්. did කියන්නේ අතීත කාල. will කියන්නේ අනාගත කාල. හරි? ඒ මොන එකකින්වත් ප්‍රශ්න ක්‍රියාපදයට මුකුත් එකතු වෙන්න බෑ. හරි. මේක තේරෙනවද එතකොට බලන්නකො do you ask about it? ඇයි ඔයා අහන්නේ? Why do you ask questions about it? ඇයි ඔයා ප්‍රශ්න අහන්නේ? Why do you ask many questions about it? ඇයි ඔයා ගොඩක් ප්‍රශ්න අහන්නේ? Why do you ask so many questions? ගොඩාක් ප්‍රශ්න අහන්නේ ඇයි කියන so many questions. ඕන තව අපිට හදේ much ගොඩක් අහන්නේ. Why do you ask much about it? ඇයි ගොඩක් අහන්නේ? අතර වහපුව why did you ask about it? ඇයි ඔයා ඇහුවේ අතීත කාලේ? did things ඇහුවේ අතීත කාලේ නස්නවා. ඇහුවේ do තිනකන් අහන්නේ කියලා තිබුණේ. do නිසා අහන්නේ. ඔව්. ඒක ඇහුවේ. ඔව් did කියන්නේ ඇහුවේ. No, I want to buy a car. Why නිසා? Because I want to like to need to වෙනස කියලා දෙන්නම් want to කියන නිකන් පොඩි අවශ්‍යතාවයක් තියෙනවා පොඩි අවශ්‍යතාවයක් need to කියන අත්‍යවශ්‍ය වෙලා ඉන්නවා යමක් අත්‍යවශ්‍යයි පොඩක් ඉන්න අත්‍යවශ්‍යයි I want to කියන අවශ්‍යයි need කියන අත්‍යවශ්‍යයි අත්‍යවශ්‍යම වෙලා ඉන්නේ like කියන කැමති හරි එතකොට have to have to මොකක්ද have to සිදු වෙලා තියෙනවා. ඔයාට මොනවා හරි හේතුව නිසා කාර් එකක් ගන්න දැන් තුන් පොඩි එක්කෙනෙක් ගාලක අපි දුන් දැන් බස් වල අරම යන කරදරයි. කාර් එකක් ගන්න වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපි කියනවා I have to buy a car. මට ගන්න වෙලා තියෙනවනේ අප්පා. නැතු මේ ගන්න ආස නැහැ ඔයා. ගන්න වෙලා තියෙනවා මෙතන මේ මොනවා හරි ප්‍රායෝගික ප්‍රශ්න නිසා ගන්න වෙලාම තියෙනවා. ඒකයි. ගන්න වෙලා තියෙන නිසා ඒක අත්‍යවශ්‍යමත් නෙමෙයි. ඒ කියන්නේ අත්‍යවශ්‍යතාවය නැහැ ගන්න සිදු වෙලා තියෙනවා මොනවා හරි හේතුව නිසා. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගන්න වෙලා. නීඩ් කියන්නේ ඔයා කැමැත්තෙන් ඉන්නවා. අර ගන්න මොන දැන් මෙතන මේ because කියලා ඊට පස්සේ since කියලා තියෙනවානේ. ඔව් මම ඒ තුනම දැම්මේ අන්න හරි. ඒවා සමාන පද. because එක දැම්මත් එකයි since එක දැම්මත් එකයි මේ ඔක්කොම සමානයි දැන්. එතකොට since කියන්නේ සිට එහෙම නෙමෙයිද? එහෙමත් වෙනවා. ඒ අවස්ථානුකූලව. because කියලා කියන එකට සමාන පදයක් විදිහට අපිට since as ගන්නත් පුළුවන්. හරි? එහෙම ගන්නත් පුළුවන්. අර ඔයා කියන විදිහට එතකොට ගත්තොත් as I want to since කියනවා සිට කියන එකක් ගන්නවා නිසාවෙන් කියලාත් ගන්නවා. එතකොට as එකත් එමය as එක ගන්නවා නිසාවෙන් කියන එකක් ගන්නවා හැටියට කියලාත් ගන්නවා. because එක සමාන පද. ඒතර because sign කළා as දැම්මා since දැම්මත් එකම අර්ථය එනවා. So you can buy my one. වාර්ගුලන මගේ එක ගන්න. නැත්නම් my car. එතන one කියන්නේ කාම තමයි. You can buy my one. මගේ ගන්න පුළුවන් නේ. අපේ නම් our one.
our car. No, it's too old. I want to buy a new one. අකමැති නම් මොකද්ද තව කියලා I? Don't like. Yes. No, I don't like it. All. It's very hard. කොහොමද ඒක හරි පරණයි නේද කියලා අහන්නේ? It's very old. පරණයි නේද කියලා අහන්නේ? very old එක හරි පරණයි. It's very old එක හරි පරණයි. පරණයි නේද? ඒක හරි පරණයි නේ. අපි කියන්නේ අර සිංහල Is it old? ඈ? Is it old? නෑ අපි දානවා පිටිපස්සට කෙටි භාෂාවෙන් no. හරිම භාෂාවෙන් isn't it. Isn't it? Oh. අපි කියන්නේ දැන් කතා කරන භාෂාවෙන් දැන් no කියලානේ අපි ගොඩක් වෙලා පුරුදුලා ඉන්නේ. It's very old no. පරණයි නේ. නේ කියන එක තමයි මෙතනින් අහන්නේ නේ. එහෙම නේද? කියන එකයි. නේ. හරි නේද? නේ කියන එක තමයි අහන්නේ. ඒක හරි පරණයි නේ. ඕන එකට අන්තිමට no හරි දැන් මේක is තියෙන එකක් ඉඳලා තමයි isn't it කියලා ගත්තේ. ඒක දැන් එහෙට වෙනස් වෙන්න පුළුවන්. එහෙම දන්නේ නැත්නම් no කියලා දානවා. no කියන එක ටිකක් අර කල කිව්ලල කතා කරන භාෂා ක්‍රමයක් විතරයි. ඉතින් අපි කතා කරන්න පුරුදු වෙන්නේ. මේක හැමතිස්සම අපිට වැදගත් මිනිස්සු හම්බෙලා රාජකාරී මට්ටමේ නෙවෙයි වැඩිපුර කතාන්නේ සාමාන්‍ය මිනිස්සුත් එක්කනේ. දැන් no කියලා කරන්නේ is very old no. ඒක හරි පරණයි නේ. අර නේ කියන එක තමයි no එකකින් විතර ගත්තේ. හරි දශමයට ග්‍රැම දැන්ට ඕනේ නැහැ. no කියලා විතරක් දැම්මත් ප්‍රශ්නයක් නැහැ ආරම්භයක් විදියට. very old no. හරි. ඒතර කවුරු යනවා කිමුකෝ අපි දුමු. කොහොමද මේ ඔයා යනවා කියලා කියන්නේ? ඔයා යනවා කියලා කියන්නේ ඔයා යනවා. මම යනවා. අපි දුමු දැන් මට කෙනෙක්ට කියන්න ඕනේ you දාලා. ඔබ යනවා. You go? You are going මේ වෙලාව යන ගමන්නේ. You are You are going. going. No. ඔයා යනවනේ. Oh. කියලා no දාන්න පුළුවන්. You are going no. හරි. ප්‍රශ්නයක් අහන්න ඕනේ නැහැ. නිකන් are you going කියලා අහන්න ඕනේ නැහැ එතකොට. You are going no. හරි. ඒක grammatically ව්‍යාකරණ කූලුව අහන්නේ කොහොමද දන්නවද? ඒක ටිකක් දැම්ම ඕනේ නැහැ. You are going ආන්ටි මේ දෙකම සමානයි. නමුත් එකක් අර කතා කරන භාෂාව අනිත් එක හරියටම ග්‍රැමර් තියෙන එක. මම නිකන් කියලා දෙන්නේ අකට නෝ දැම්මත් මොකක් එක්ක වුණත් නිකම්ම එහෙමනේ කියන අදහස එනවා. එහෙම නේද? එහෙමනේ කියලා අපි අහන්නේ නිකන් යනවනේ. හරි. අපිට කෙනෙක්ට කියන්න ඕන නම් ඔයා රයිස් කරනවනේ you eat rice no? Yeah, you eat rice no? හරි. don't eat කෑලි question නරම මුකුත් නැතුව නිකම්ම no දැම්මම නිකම් ප්‍රශ්නයක් හැදෙනවා විතරනේ. එහෙම නේද? යනවන්නේ you are going no? Yeah, eating no. You are pretty old no now. ඒකට වයසයිනේ. අර ඒ වගේ අහන්න පුළුවන්. හරි නේද මේ ටිකේ? මොන හරි මේකේ තියෙනවද අහන්න දෙයක් තව? නෑ. හරි. ඕකේ නම් idioms මම පොඩි සමහර නිකන් එදිනෙදා භාවිතයට අවශ්‍ය පොඩි වචන කොටස් කෑලි දෙනවා නිකන් අර කටට නිකන් හුරු වෙන එක දේවල්. ඔව්. ඉංග්‍රීසි දැනගත්තකම ටිකක් තියෙනවනේ නිකන් පොඩි ඉංග්‍රීසියක් තියෙනවනේ ඉංග්‍රීසි දන්නවා කියන්නේ බුද්ධිමත් කියලා හිතන බවකුත් නේද රටේ. එහෙමත් එකක් තියෙනවනේ. මිනිස්සුගේ බුද්ධිමත් බව වයින් එක අධ්‍යාපන මත මිම්මක් බවට ඉංග්‍රීසිපත් වෙලා තියෙනවනේ. ඇත්තම මෝඩ කතාවක්. හරිද? ඇත්තම කතාව. දැන් මම මේක මේ ඉංග්‍රීසි වල වටිනාකම තියෙන්නේ අපිට ග්ලෝබල් ලැන්ග්වේජ් එකක් ඉඳලානේ. අපේ sannivedanaya සඳහා වෘත්තියකට ගියත් ඒකෙන් තමයි අපිට කතා කරන්න වෙලා තින්නේ. ඒක භාෂාවක්. නැතු මේ නෙමෙයි දැන් හේතුව මොකද්ද මේක සරල දේවල් ටිකන්නේ ඔළුවේ තියාගන්න තියෙන්නේ. අපි මේ භාෂාව සම්බන්ධයෙන් මිත්‍යාවල් ටික අයින් කරගන්න එපයි. ඇත්තටම ඉංග්‍රීසි ලෝකෙම කතා කරන භාෂාවනේ ඉංග්‍රීසි ලේසියින් දැම්මද කියන්නකෝ. නැහැනේ. බ්‍රිතාන්‍යයේ විසින් ලෝකෙන් අද දන්න ලෝකෙන් 3න් 2ක් විතර අල්ලන් හිටියා. ඊට වඩා අල්ලන් හිටියද මන් දන්නේ නැහැ. යාර අල්ලන් හිටියා. හිරු නොබසින් රාජධානිය කියලා කිව්වනේ. පුදුම ප්‍රමාණයක් පාලනය කරානේ. හරි. ඉතින් ඒගොල්ලෝ පාලනය කරන කොටස් වලට මොකද උනේ? ඒගොල්ලන්ගේ භාෂාව විදිහට ඉංග්‍රීසි දුන්නා. ඒගොල්ලන්ගේ ආගම විදිහට කැතලික්සා ක්‍රිස්තියානිටි ගියා. හරි. ඒගොල්ලන්ගේ සංස්කෘතිය ගියා. ඕකනේ උනේ. ඔව්. ඒක නැතුව ලෝකේ බහුතරයක් ඉංග්‍රීසි කතා කරන්නේ ඉංග්‍රීසි හොඳ හින්දාත් නෙමෙයි. ලෝකේ බහුතරයක් මම ආගම ප්‍රශ්නයක් මවුනා නෙමෙයි. කතලික්කෝ ක්‍රිස්තියානිලා අතර ඉන්නේ ඒ ආගම විතරක් ලෝකේ තියෙන ආගමුනේ ආගම් 4000ක් තියෙනවනේ ලෝකේ. ලෝකේ ආගම් 4000 ගණක් තියෙනවා. හරි. වැඩි බලවත් ඒක ඉන්දියාව ඉස්සර හරි බලවත්. ඒ නිසා බුද්ධ ආගම ලෝකෙ පුරා ගියා. ඒතර බුද්ධ ආගම තියෙනවා.
අරාබිය ලෝකේ බලවත්. ඒ නිසා මුස්ලිම් ආගම ලෝකෙ පුරා ගියා. ඊට වඩා බලවත් හිටිය කාලයක් එංගලන්තේ. ඒ නිසායි කතෝලික ආගම ලෝකෙ පුරා ගියා. ඔය ආගම් තුන විතරක් ලෝකෙ ඩොමිනියන්ට් වෙලා ඉතුරු 4000 ගානක් මිනිස්සුන් දන්නේ. ඕක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඔව්. බලවත් රාජ්‍යයන්ගේ ආගම ලෝකෙ ප්‍රධාන ආගම් වලට පත් වුණා. හරි. කොහොම වුණත් වැඩි කියන්නේ මේ සිංහල හින්දි වට වඩා ඔක්කොටම වඩා ලෝකෙ වැඩිපුරම කාලයක් පාලනය කරපු නිසා ඉංග්‍රීසි වැඩිම කාලයක් ලෝකෙ පාලනය කරපු රට එංගලන්තය ඉංග්ලන්ත. ඉතින් ඉංග්‍රීසි ලෝකෙට ගියා. යද sannivedana අතින් ගත්තම ලෝකෙ වැඩිපුරම ඉංග්‍රීසි කතා කරන අය ඉන්නේ. හරි. තුනෙන් දෙකක් කියලා ඉස්සර කිව්වා දැන් තුනෙන් දෙකට වැඩිය ලෝකෙ ඉංග්‍රීසි කතා කරනවා. හරි. කියන්නේ දැන් කොරියාව වගේ රටවල් දැන් ඉංග්‍රීසි උගන්වනවානේ. කොරියාව, චීන, ජපාන ඉස්සර ඉංග්‍රීසි ඉගෙනුවේ නැති රටවල්නේ. දැන් එහෙත් උගන්වනවා. ඒත් සිලබස් එකේ ඉංග්‍රීසි තියෙනවා. මට කතා කරා ලක්ෂයටයි ගානක් පඩි දෙනවා කියලා ඉංග්‍රීසි උගන්වන චීනයන්න. කෑම්බිමයි නවතන ඔක්කොම දීලා. එච්චර දැන් ඩිමාන්ඩ් එක ඒත් ඉංග්‍රීසි වලට තියෙනවා. ඉතින් එහෙම බලම ලෝකෙ ඉස්සරහට ඉංග්‍රීසි කතා නොකරන රාජ්‍යයක් කියලා එකක් නැති වෙන ගානට ලෝකෙට ඉංග්‍රීසි යනවා. චීන, ජපාන වැඩිය කොහොම හරි කරලා මේ ඒගොල්ලන්ගේ භාෂාව එක කරගන්න තාම බැරි වුණා. තාම ඒකද ඒගොල්ලෝ ඉංග්‍රීසි ගේනවා දැන්. ඉංග්‍රීසිත් ඒගොල්ලෝ යනවා ඒගොල්ලෝ කරකියුලම් එකේ. ඒ නිසා අර ඉංග්‍රීසි දැනගත්තා කියන්නේ ඒකෙන් කියන්නේ බුද්ධිමත් කියලා. නමුත් ඉංග්‍රීසි නැතුව බෑ ලෝකේ sannivedana සඳහා. හරි. අර මම ඉතින් ටිකක් අර බලනවා අපේ රටේ මිනිස්සු තාම මතකවල ඉන්නවනේ ඉංග්‍රීසි පුළුවන් වුණාම ටිකක් ඉංග්‍රීසියෙන් proverbs අර ප්‍රස්තාව පිළිලු ටිකක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයගෙ ටික වැඩ දාන්න පුළුවන් කියලා බලනවානේ. ඒ නිසා ඒක දානවා. හරි. idioms සහ proverbs කියලා කියන්නේ පුරාණ වැකි. දැන් proverbs කියන්නේ ප්‍රස්තාව පිළිලු. ප්‍රස්තාව පිළිලු කියලා තියෙනවා. idioms කියන පද තියෙන නිකන් ඔය පැරණි වැකි තියෙන්නේ. සිංහලෙත් කියන්නේ ඔය ප්‍රස්තාව පිළිලු නෝනේ වතිනේ දැන් වඳින්නගේ දේවල් ඉහි කඩා වැටෙනවා වගේ. හරි. ඒ වගේව තියෙනවා. ඉතින් ඔය පොඩි දිනේ ඒ වගේ අර ඒව ඔක්කොම ටික තියෙනවා. හරි. a big cheese. අපි big cheese කියලා කියනවා important or powerful person in a group or family. a big cheese කියන්නේ කාටද? මේ තියෙන ඉස්සරහ සම එක තේරුම තියෙන්නේ. ඉස්සරහ දාන්නේ තේරුම. එහෙනම් big cheese කියන්නේ කාටද? and important වැදගත්. or powerful බලවත් person in a group or family. අපි දැන් උදාහරණයක් ගමුකෝ මම උදාහරණයක් දාන්නම්. ඔයාලට කියන්න පුළුවන් my father. හරිද? is නැත්තම් is the which is my family. අපිට කියන්න පුළුවන් මේ වෙලාවේදී මම කියන්නේ මේ ගෝඨාභය බලවත් වුණා විතර රටේ ජනාධිපති මේ කාලේ බලවත්. හොඳද නැද්ද යා රට හදේද මම දන්නේ නැහැ. මම කියන්නේ ඒක නෙමෙයි හොඳේ. මම අර උදාහරණයක් ගන්නෙ. හරි. එයා තමයි රටේ මේලා ඉන්න බිග් චීස් එක. ලොකුම කෙනා, බලවත්ම කෙනා. අර බලවත්ම කෙනෙක්ගේ නම දාලා අපිට පුළුවන් එයා බලවත් කියලා කියන්නේ. පවුලේ නම් පවුලේ, ගෙදර නම් ගෙදර, ඒ සමාජෙන සමාජය එයා තමයි බලවත්. ඒ වෙලාවේ. එහෙනම් බිග් චීස් කියන්නේ බලවත් කෙනෙක්ට. පවුලක හෝ කණ්ඩායමක හෝ රටක හෝ බලවත් පුද්ගලයා බිග් චීස්. a bird's eye view. bird's eye view. කුරුල්ලෙක්ගේ ඇහැක තියෙන දැක්ම ඔකේ bird's eye view. a view දැක්ම. view කියන්නේ පේනවා දැක්ම. මේකේ මොනවාරි දන්නේ දෙච්ච නැති නේද? important වැදගත්. මම මේක පොඩ්ඩක් ලියා ගන්නක මං ඉන්නේ. ප්‍රශ්න නෑ ලියගමු. එහෙනම් මම පොඩි ඉලක්ක දෙන්න. print out එක ගන්න ක්‍රමයක් තියෙනවද? මම ටියුට් එක එවන කොහමද? එතකොට ලේසියි. ඔව් මං ගන්නම්. මම දැන්ටපත් දාලා තියෙන මේ වෙනස් කරපු ටියුට් එකක් ඕන නම් එවන්න. ඒතර මේකේ ඔක්කොම තියෙනවා ටයිප් කරලා. එහෙනම් ලියා ගන්න ලියාගන්න. හරි. bird eyes eye view. yes bird කියන්නේ කුරුල්ලා. ඒතර birds කියන්නේ කුරුල්ලෙක්ගේ apostrophe s දුකමාව s කියන්නේ සිංහලෙන් ගේ කියන අදහස. එයා apostrophe s දැමම ගේ කියන කෙනෙක්. birds eye view. ඒතර birds කියන්නේ කුරුල්ලාගේ. හරි. ඒතර මාලාස් කිව්වොත් මාලා ගේ. මාලාස් කියන්නේ මාලාගේ. apostrophe s කියන්නේ ගේ කියන අදහසෙන්. ඒතර birds කියන්නේ කුරුල්ලාගේ එතකොට. කුරුල්ලාගේ. eye view ඇහැට පේන විදිය. ඇහි දැක්ම. පෙනීම view එක යට පේන දර්ශනය. එහෙම කියන්නේ මොකටද දන්නවද? කුරුල්ලෙක්ගේ නෙමෙයි අත්‍තරම අර්ථය එන්නේ. අර ඒවා හැඟුණු අර්ථනේ තියෙන්නේ. a view දර්ශනයක්. දර්ශනයක් පෙනීමක් from sitter very high place. ඉතා ඉහළ තැන.
very high place. ඉතා ඉහළ තැනක තියලා පේන විදිය. හරි? which allows ඉඩ දෙනවා. allows ඉඩ දෙනවා. you ඔබට see දකින්න large area විශාල භූමියක්. විශාලයි. yes large area විශාල භූමියක්. ඔන්න මම එකට දෙන්නම්. lotus tower මොකද්ද lotus tower එකට සිංහලෙන් කියන්නේ නෙළුම් පොකුණ නෙළුම් කුළුණ. as a bird eye view නෙළුම් කුළුණ ඉඳලා හැම පැත්තම පේනවා. වෙන එකකින් ප්‍රයෝජනයක් මම තාම දන්නේ නැහැ. මේ දැන් මේකේ තේරුම ලොකු තැනක ඉඳලා අර මේ විශාල ප්‍රදේශයක් පේන තැනක්. බර්ඩ්ස් අයි කියන්නේ විශාල ප්‍රදේශයක් පේන තැනක්. නැතයි පේන දැක්මට. හරි හරි. හරි. a bone of contention. ඉතින් bone of contention කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ගැටලුව මේ sorry පුතේලු පුරුද්ද හැමදාම ක්ලාස් කරලා පුතේ. bone of contention කියලා කියන්නේ contention කියන්නේ ගැටීමක් තියෙන තැනක්. අර මතවාදයක් contention කියන්නේ අර යම් මතවාදයක් තියෙන තැනක්. bone කියන්නේ තියන අස්තිය. නමුත් අර මේකට එන්නේ එක අර්ථයක්. අර්ථය විදිහට එන්නේ එකතු කරාට පස්සේ ඔක්කොම ටික bone of contention කියලා දීර්ඝ කාලයක් තිස්සේ ගැටලුවක් තියෙන තැන. දීර්ඝ කාලයක් තිස්සේ මිනිස්සු something යම් දෙයක් that people argue තර්ක විතර්ක කරනවා for a long time. for කියන්නේ තිස්සේ long time දිගු කාලයක් තිස්සේ. එතකොට මිනිස්සු දිගු කාලයක් තිස්සේ සාකච්ඡා කරන ප්‍රශ්නයක්. අපි මෙහෙම ගමුකෝ නිකන් අපි හිතමුකෝ 20th amendment කියලා කියන අර මේ සංශෝධනයක් අර දැන් මේ ව්‍යවස්ථාවට හරි to the constitution is a bone of contention. ඒක bone of contention එක. ඒ කියන්නේ ඒක දීර්ඝ කාලයක් තිස්සේ මතවාදයට ලක් වෙච්ච දැන් අපි 20 වෙනි සංශෝධනය දානවද නැද්ද 21 වෙනි සංශෝධනයක් එන්න ඕනේද 19 වෙනි සංශෝධනය අර අපිට ප්‍රශ්නයක් කාලයක් තිස්සේ ඉන්නේ අපි මෙහෙම කියනවා. ඕනම තෝඩියා ලේසියකුත් බලලා ගන්න ඔකට එක්සැම්පල් එකක් පොඩ්ඩක් බලන්න. මට ලේසි එකක් ආවේ නෑ. ඔයාලට ඉන්න දෙනියට ලේසි එක්සැම්පල් එක නෑ. හැමදාම මතවාද තියෙන දෙයක්. අපි දාමු හරි හොඳ එකක් හම්බුණා මට. COVID curfew is a bone of contention. දැන් මිනිස්සු කට්ටියක් කියනවා COVID වලට curfew දාන්න ඕන කියලා. කට්ටියක් කියනවා පිස්සුද lockdown කරලා වැඩක් නෑ කියලා. හරි? කොහොමද lockdown කරලා රටක් දුවන්නේ කියලා අහනවා. COVID-19 curfew is a bone of contention. bone of contention දීර්ඝ කාලයක් තිස්සේ මතවාදයට ලක් වෙච්ච දෙයක්. මිනිස්සු ඒ ගැන තර්ක විතර්ක දෙපැත්තටම කරගන්නවා. ඔක ලියා ගන්න. හරි. හරි? ඒතර COVID-19 curfew is a bone of contention. ඒක ඇවිල්ලා දීර්ඝ කාලයක් තිස්සේ මතවාදයට ලක් වෙන දෙයක්. ඒ කියන්නේ ගැටලුවක් තියෙනවා. මතවාදයට ලක් වෙලා තියෙනවා. cock and bull story.
a story or an explanation which is obviously not true. ඇත්ත නොවන දෙයක්, බොරු දෙයක්. cock and bull story කියන්නේ පිළිගත නොහැකි බොරු දෙයක්. හරි. අපි තුමුකෝ cock and bull story කිව්වට පස්සේ අපි මොකක්ද ඒකට දාන්න පුළුවන්? Sri Lanka is a developing country දියුණු වෙමින් පවතින රටක් නේ හැමදාම දියුණු වෙනවනේ. is a cock and bull story. එක පිළිගන්න බෑ. ඉතින් මොකද මේ කවදාක දියුණු වෙන්නේ නැහැනේ. හරි. ශ්‍රී ලංකාව is a developing country is a cock and bull story. ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක් කියනක cock and bull story එක පිළිගන්න බැරි කතාවක්. මොකද කවදාම එක දියුණු වෙන්නේ නැහැ. හැමදාම එක තැන. අපි ඉතින් හැමදාම කියනවා දියුණු වෙමින් පවතිනවා. දියුණුලා ඉවරන දවසක් නැහැනේ. හරි. ඒ cock and bull story පිළිගත නොහැකි කතාවක්. හරි. right ඊට පස්සේ බලමු at the crack of the dawn. දැන් crack කියලා කියන්නේ බින්දෙනවා. dawn කියන්නේ අර උදෑසන වෙලාවනේ. අර උදේ පාන්දර පළවෙනි හිර එළිය වැටෙන්නේ. ඒක තමයි dawn කියලා කියන්නේ. පළවෙනි ඉරුදා වෙන්නේ. ඒක තමයි dawn කියලා කියන්නේ. ඔව්. ඒක crack කියන්නේ බිඳීම කියන්නේ එම මොහොත. very early in the morning. යමක් ඊටාම උදෑසනින් වෙනවා නම් ඒකට අපි කියනවා at the crack of the dawn කියලා. උදාහරණයක් ගමුකෝ. my mother wakes up. ඇහැරෙනවා at the crack of the dawn. මගේ අම්මා හැරෙනවා උදෑසනම අපි කියනවා my mother wakes up at the crack of the dawn. ඒ කියන්නේ උදෑසන මේක වෙනවා. at the crack of the dawn. මේක ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද? at the crack of the dawn. ලියා ගන්න ඕන. at the crack of the dawn. dawn. හරි. 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 හෙලෝ. තප්පරයක් කොහොමද දෙන්න? හරි. හරි වෙරි සුරියනේ මේ අත්‍යවශ්‍යම කෝල් එකක් ආව එකයි. හරි හරි. ආයව ආසිරි දන්නවා. හරි. a bad penny always turns up. a bad penny කියන්නේ අර මුදල් ලේඛකය. පැන්සේ වගේ නිකන් penny කියලා තියෙන පොඩි මුදල් ලේඛකයක්. හරි. penny කියලා මුදල් ලේඛකයක්. penny කියන්නේ කුඩා මුදල් ලේඛකයක්. පැන්සේද කොහෙද සිංහලෙන් කියන්නේ penny වලට. හරි. always හැමතිස්සෙම turn up කියන්නේ උඩ පැත්තට හැරෙනවා. ඒක පැත්ත මාරු වෙනවා. එහෙනම් අපි කොච්චර එක මගහරින්න ගියත් මේක බේරෙන්න බෑ කියන අදහස එන්නේ. bad penny always turns up කියන එකේ අර්ථය වෙන්නේ දැන් ඔක අර ඕකෙන් අර්ථයක් නෑ නේ අපි අර වෙන අර්ථයක් නේ තියෙන්නේ. හරි. someone යම් කෙනෙක් something යම් දෙයක් unwelcome අපි welcome කරන්නේ නැතිද? welcome කියන්නේ පිළිගන්නවනේ. පිළිගන්නේ නැතිද? අපිට වැඩක් නැති නොවැදගත්. නොවැදගත් දේවල් තියෙන පිළිගන්නේ නැති වැඩ කරන්නේ නැති දේවල් තියෙන නොවැදගත් දේවල්. ඔව්.
will always හැමතිස්සෙම reappear නැවත නැවත මතුවෙනවා. return නැවත නැවත එනවා. reappear නැවත නැවත මතුවෙනවා. return නැවත නැවත එනවා. A bad penny always turns up. අපි something යම් කෙනෙක් someone යම් කෙනෙක් something යම් දෙයක් unwelcome අපි පිළිගන්නේ නැති නෝඩද ගත්ත අපිට will always හැමතිස්සෙම reappear නැවත මතුවෙනවා. return නැවත එනවා. අපි කොච්චර අකමැති වුණත් ඒක එනවා. කියන්නේ කරදරකාරයෝ එහෙම ඉන්නේ කරදරකාරී දේවල් කරදර ප්‍රශ්න අපි කොච්චර අකමැති වුණත් මොකද වෙන්නේ ඒවා? නැවත නැවත එනවා. නැවත නැවත එනවා. කෙනෙක් හරි. COVID-19 is a bad penny that always turns up. කොච්චර අකමැති වුණත් කැමති වුණත් COVID-19 හැමතිස්සෙම නැවත නැවත ඉස්සරහට එනවා. මෙතෙන්ට that එකක් එනවද? that It's a එකේ bad නෑ මම penny දැන් that always turn up. yes මම ඒක that දැම්මා. ඒකට ලස්සන කරන්න. ඒක ඔන්ලයින් කරලා දාන්න පුළුවන්. that කෝකද කියනවා නම් is a bad penny ඒක නරක penny එකක් කෝකද කියනවා නම් හැම තිස්සෙම මේ වදින එක අන්න ඒ වගේ අර ලස්සන කෝකද කියනවා නම් who කියලා දැම්මොත් කවුද කියනවා නම් මතකද එහෙම ග්‍රැමර් කොටස ටිකක් ඔයාලට ග්‍රැමර් දැනුමක් තියෙනවා මට ඉතින් දැන් ඩිඩ් වගේ ඒවා අහන්න බෑ සාමාන්‍යයෙන් දැනුමක් නැති කෙනෙක්ට හරි දැන් සාමාන්‍යයෙන් කිසිම දැනුමක් නැති මූලික දැනුමක්වත් පොඩ්ඩක් නැති කෙනෙක්ට ඩිඩ් කියන එක ඒගොල්ලෝ දන්නෙත් නෑනේ මොකද්ද වෙනස කියලා ඒ වගේ යම් දැනුමක් ඇති ඔයාලට මතකද අර තියෙනවා who මතක නැහැ. ඔව් කමන්නේ මං අහන්නේ who දාලා which දාලා වාක්‍ය එකතු කරන්නේ that දාලා මතකද එහෙම පාඩමක් තිබ්බා එක්සැම්පල් එකක් ලියන්න Mala is a girl came from America මේ දැන් බලමු මාලා තමයි ඇමරිකාවේ දාපු ගෑල් ළමයා එකතු කරනවා who දාලා which දාලා why දාලා when දාලා ඕ එහෙම තිබ්බ තමයි කරේ. දුන්නට කමන්නේ මම නිකන් ඉන්නේ අර ඒ වගේ එතන that එක දැම්ම ටිකක් අර ටික ලස්සන කරන්න ඒක නැති වුණා කියලා ප්‍රශ්නයක් හරි හරි හරි. the barking dog never නැත්නම් seldom කියන්න පුළුවන් never කිව්වොත් කවදාකවත් නෑ seldom කිව්වොත් කලාතුරකින් දෙකම පුළුවන් the barking dog never කවදාකවත් නෑ seldom කලාතුරකින් bites හපන්නේ අපි අර සිංහලෙන් කියන්නේ බුරණ බල්ලා හපා නොකයි කියලා ඒ කියන්නේ someone යම් කෙනෙක් who makes කරනවා threats කියන්නේ උදුරු තර්ජන all the time හැම වෙලාවෙම seldom කලාතුරකින් හරි always all the time හැම වෙලාවෙම seldom කලාතුරකින් carries ඇත්තටම රැගෙන යන්නේ කරන්නේ carries out threats උදුරු threats කියන්නේ උදුරක් තර්ජනයක් තර්ජනයක උදුරක් ඒ කියන්නේ ඔය බොරුවට මේ threats උදුරු threats කියන තර්ජන වලට ඇත්තම තර්ජන නෑ බෑ සම්මන් ගොඩක් වෙලාට සම්මන් යම් කෙනෙක් who makes පත් කරනවා makes සිදු කරනවා threats කියන තර්ජන all the time හැම වෙලාවෙම seldom කලාතුරකින් carries කියන ඉලගෙන යන්නේ සිදු කරන්නේ the threats උදුරු තර්ජන අද ඒක carried out the real threats කියලා දාමු ඇත්තම තර්ජන seldom කියන්නේ මොකද්ද? seldom කියන්නේ කලාතුරකින් මේ බුරණ බල්ලා හපා කන්න කියන එකේ මේකත් තේරුමද? ඒක අන්න එක තමයි ඉංග්‍රීසි වලින් ඔය එන විදිය හරියටම හරි හරි.
මේක බලන්නකෝ. Some politicians, සමහර දේශපාලනඥයෝ are barking dogs, බුරණ බල්ලෝ that seldom කලාතුරකින් never කවදාකවත් නෑ බයිට් හපන්නේ. සමහර දේශපාලනඥයෝ හිනා සද්ද දානවනේ ලොක්කම් දානවා. ඇත්තටම ඉතින් කරන දෙයක් නැහැ. අන්න ඒ වගේ. ඔව්. ඔය දැන් මේ ලංකාවට පිම්පියද පොම්පියද දෙනකොට එහෙම කෑ ගහපු කට්ටිය දැන් හොයාගන්නත් නැහනේ. ඒ වගේ දේශපාලනඥයෝත් එහෙමනේ. මම ඒකයි දැම්මේ නිකන්. මේ මෙතන මේ බාකින් මොකද මේ ප්‍රොනවුන්ස් බාකින් කරන්නේ? කියන්නේ බුරනවා. බාකින්. බාක් කියන්නේ බුරනවා. බාකින් කියන්නේ බුරන. බුරන බාකින් ඩොග් බුරන බල්ලා. අර සිංගින් ඩෝල් සින්දු කියන බෝනික්ක සිංගින් ඩෝල්. සෙවින් මැෂින් මහාන මැෂින් ඒ වගේ බාකින් ඩොග් බුරන බල්ලා. ඔය ක්‍රියාපද තියෙන්නේ. ක්‍රියාවක් කරන බව තියෙන ක්‍රියාපද. ඒ සමහර ඒවාට ing දැම්මම මේක ඇඩ්ජෙක්ටිව් නාම විශේෂණ බවට වෙනවා. ඒතකොට යාව නාම පදයක් ඉස්සරහා දාන්න පුළුවන්. දැන් ඩෝල් කියන්නේ බෝනික්ක මොන ඩෝල්ද සිංගින් ඩෝල්. සින්දු කියන බෝනික්කේ. running train දුවන කෝච්චියක්. running shoes. ටිකක් ඒවා ක්‍රම කොටස් පස්සේ අපි වැඩිපුර කතා කරමු. A bird in hand is worth two in the bush. bird කුරුල්ලෙක් in hand කියන්නේ අතේ ඉන්න එන්න දිලංකට නැත්තම් තව ටිකක් ඕනි වෙලාව. මේ කියලා දෙන්නද නැත්තම් අරක තම මොකද? අරක කලින් 7 එක ඉවරද? පොඩ්ඩක් ඉන්න. මම මේ දැන් කරන්න තියෙන එක මම දැන් ලියා ගන්නවා. ඔව් එහෙම ලියාගමු හා. හරි. හරි. A bird in hand is worth two in the bush. hand කියන්නේ අතේ ඉන්න. A bird කියන්නේ කුරුල්ලෙක්. අතේ ඉන්න කුරුල්ලා worth වටිනවා two in the bush. bush කියන්නේ පඳුරකට. එතකොට worth කියන්නේ වටිනවා. එහෙනම් අතේ ඉන්න කුරුල්ලා වටිනවලු පඳුරේ ඉන්න දෙන්නෙක්ට වඩා. හරි. A bird in hand is worth two in the bush. ඒ කියන්නේ අතේ ඉන්න කුරුල්ලා වටිනවා පඳුරේ ඉන්න දෙනට. ඒ කියන්නේ අපි ගාව අතේ තියෙන දෙයක් තියෙනවා අපි සතු දෙයක්. අපිට ලැබෙනවා කියන දේවල් වල වටිනවලු අපි සතුව තියෙන දේ. මම ඔකට උදාහරණයකින්ම කියන්නම්. මගේ යාළුවෙක් හිටියා. එයාගේ ගොඩක් කසින්ස්ලා හිටියේ රට එක ඉංග්ලන්ඩ් වල යුරෝප් කන්ට්‍රීස් වල ඉන්න එක ඒවා ඉංග්ලන්ඩ් කියයි රෂියායි මේ රෂියාව ඉන්න හිටියා ඒ ඇමරිකා හිටියා يعني හැම වගේ පැත්තම එයාගේ ඇත්තම කසින්ස්ලා ඉන්න ඇත්තම ටිකක් හොඳ ෆැමිලි එකක්. දැන් මේ කසින්ස්ලා ලංකාවට වලට හැමදාම මේගොල්ලෝ ගෙදර තමයි නවතින්නේ. මේගොල්ලෝ කන්න බොන්න දීලා සලකනවා. ඒ මොකද දන්නවද හේතුව? ඒ කසින්ස්ලා කියලා තියෙනවා පුතේ ඕලෙලි වුණාම ඔයාව අපි රට ගන්නම්. බය වෙන්න එපා. දැන් මෙයාත් හිතුවා දැන් මේගොල්ලෝ අම්මයි තාත්තා හිතුවා මෙයා ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි අරගොල්ලෝ රට ගන්නවා කියලා. මෙයාත් ඉතින් ඔහේ ජොලි හිටියා. ඉගෙන ගත්තෙම නෑ මං හැමදාම ඔක පාඩම් කරා වැඩක් කරා කියලා කරන දේ අහන්නව නැති විදියට පිස්සු කෙලනවා. හරි? එහෙම නෑ. දැන් අවසානයේ මොකද උනේ? විභාගයේ ඉවරුනාම මෙයා විභාගෙ ෆේල් වුණාම අර ඔක්කොම කියනවා විභාගෙ පුතේ නැතුව ගන්න බෑනේ පුතේ දැන් මේ අර ප්‍රශ්න මේ ප්‍රශ්න තියෙනවා ඔයා මොනවා හරි තිබ්බනම් කැම්පස් එකට ඩිග්‍රියක් කරනවා කියලා ගන්න පුළුවන් නේ. ඉතින් බලන්නකො කොහොමද ගන්න කියලා මගේ හරියා. ඒක අර දැන් අතේ තිබිච්ච කුරුල්ලා තමයි විභාගේ. මේ 2 in the bush තමයි රට ගන්න පොරොන්දුව. අන්තිම රට ගන්න පොරොන්දුව පස්සේ දුවලා විභාගي කරෙත් නෑ අනාගතෙත් නෑ. දැන් මිනිහා පේන් ප්‍රයක් කරනවා තැන් තැන් වල ගිහලා ගෙවල්ෙන් පේන් කරනවා. ඔක තමයි කරන්නේ. ඔය මේ ළඟ මට හම්බුණා මිනිහා කිව්වා මෙහෙත් නෙමෙයි ඉන්නේ ගෙවල් උද්දාරක දැන් ගෙවල් පේන් කරන්න ඔය දවසේ කුලි වැඩ කරන්නේ. ඒකත් කරනවා. මම වෘත්තීය පහල කරන්නේ නෑ. ඉතින් මොනවා කරලා ජීවත් වෙනවා. කියලා 1500 විතර ගියා පේන් කරන්න ඕනෙද කියන්නකෝ මේ ඕලෙල් ටික හරි කරගත්තා නම් මොන හරි කෝස් එකක්වත් කරේ නෑ. මම කිව්වා මිනිහට පණ යනකන් ටෙක් එකේ කෝස් එකක් දාගන්න. මොන හරි ටෙක්නිකල් කෝස් එකක් කරන්න. දැන් ටෙක්නිකල් කෝස් එක මොන හරි කරලා තිබ්බනම් අනිවාර්යයෙන්ම වෘත්තියක් තමයි තියෙනවා. අනිවාර්යයෙන්ම වෘත්තියක් තියෙනවනේ. බය වෙන දෙයක් නෑ. තමයි හිටින්නේ නැහැනේ කවදාකවත්. දැන් මේක ගෙවල් පේන් කරනවා කියන වෘත්ති ස්ථාවරද කියන්නකෝ. අද තිබුණා හෙට නැති වෙන්න පුළුවන්. ඒකත් ඉතින් මේ වැඩක් හම්බෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. මොන හරි දෙයක් මම අඩු ගානේ ගෑරේජ් එක වැට්ට යන්න ගියා කෝස් කරන්න කැමති නම්. ගෑරේජ් එක වැට්ට ගියා කියලා. වැට්ට ගිහලා අවුරුදු 5ක් හිටියත් වැඩියක් ඉගෙන ගන්න ඕනේ. මේ වගේ මිනිසුන්ගේ අර අතේ එන හීනනේ තියෙන්නේ. ඒක තමයි කියන්නේ. හීන වලට වඩා තමන් සතුටු තියෙන දේවල් ටික වටිනවා.
it's better වඩා හොඳයි to be content be කියන්නේ වෙනවා content කියන්නේ සතුටු වෙනවා content කියන්නේ සතුටු වෙනවා සෑහීමටපත් වෙනවා content කියන්නේ better වඩා හොඳයි අර good එකකින් හැදෙන better good better best හොඳයි වඩා හොඳයි වඩාත්ම හොඳයි best කියන්නේ මතකද දන්නේ නැද මම පොඩ්ඩක් මේ නිකන් ඔයාගේ ඔළුවට දාලා බලනවා නිකන් අර දැන් ඔයා ටිකක් දන්න කෙනෙක් හින්දරියක් ඔළුවට දාලා බලනවා good කියන්නේ හොඳයි better කියන්නේ වඩා හොඳයි best කියන්නේ හොඳම අර දාන ක්‍රම ටිකක් තිබ්බ මතකද short කියන්නේ කොටයි එහෙනම් වඩා කොට නම් මොකක්ද ඔකට එන්න ඕනේ short ඔව් වඩාම කොට නම් shortest er දැම්මම වඩා තියෙනවා est දැම්මම වඩාත්ම තියෙනවා long නම් longer longest හරි අන්න ඒ වගේ int එකේ තියෙන better best good කියන්නේ හොඳයි better වඩා හොඳයි best කියන්නේ හොඳම එහෙනම් it's better වඩා හොඳයි to be කියන්නේ එහෙම පත් වීම be කියන්නේ පත් වෙනවා be happy කියන්නේ නම් සතුටෙන් ඉන්න එසේපත් වෙන්න content කියන්නේ සෑහීමටපත් වෙනවා with සමග what මොකක්ද මොකක්ද අර මම කිව්ව එකතු කරන ක්‍රම what you have ඔබට තියෙන දේ මොකක් හරි මොකක් එක්කද සතුට වෙන්න කියන්නේ මොකක් එක්කද you have ඔබට තියෙන්නේ ඔබ සතුට තියෙන දේවල් දැන් වඩා risk අවදානමකට ගන්නවා risk කියන්නේ අවදානමක් ගන්නවා ඔය ඉස්සරහා තියෙන තේරුම තේරුම් නැතුනට කමක් නෑ වම් පැත්තේ තියෙනක තේරෙනවා නම් ඉච්චරයි ඔව් ඔව් මම ඒක මේ සිංහලෙන් ලියා ගන්නවා හරි හරි ඒක හොඳයි ඒ කියන්නේ දකුණු පැත්තේ තියෙන එක ලියා ගන්න ලියාගෙන එක තේරුම් නැතත් තිබුණොත් අහන්න නමුත් ඒක වැඩිපුර ෆලෝ කරන්න එපා වම් පැත්තේ සිංහල තේරුම තේරෙනවා නම් ඒක පාඩම් කරගත්තම ඇති මේ ඉස්සරහා තියෙන එක තේරුම් කරලා ඉංග්‍රීසියෙන්ම ඔව් අර ඒවා පුළුවන් නම් තමයි ඉංග්‍රීසි වලින් ටිකක් අහු වෙනවනේ මම ඒකයි දාන්නේ නේද ඕකේ ඔව් හරි එහෙනම් content සතුට වෙනවා with සමග what මොකක්ද you have ඔබට තියෙන්නේ දැන් වඩා risk අවදානමක් ගන්නවා losing නැති කරගන්නක everything හැමදේම everything හැමදේම by මගින් by කියන්නේ මගින් by කියනවා මගින් විසිලින් මේ විසින් අසලින් වන විට අර්ථ ගොඩක් උතන by කියන්නේ මගින් ඇයි අර go by bus කියන්නේ බස් එකකින් යනවා මාධ්‍ය කරන් යනවා ඔව් ඒතර village by the sea කියලා කියන්නේ මේ මුහුද අසල තියෙන ගමක්. එතන කියන අසල කියන අදහස. done by me මා විසින් කළා. එතන විසින් කියන එක. by එකේ අර්ථ ගොඩක් තියෙනවා. උතන by කියන්නේ මගින්. seeking සොයා යාම. seek කියන සොයා යනවට. seek කියන්නේ සොයා යනවා. ඒක seeking සොයා යාම. get ගන්න, ලබා ගන්න. හරි. more කියන්නේ වඩා, වැඩි දේවල්. දැන් ඔක එකතු කරලා බලන්නකෝ. වැඩි දේවල් හොයා යන්න කියලා අවදානමට ලක් කරනවලු Taman තියෙන දේ. ඊට වඩා හොඳයිලු තමත් සත්‍යන සතුටුෙන් සෑහීමකට වෙනවා. වැඩි දේවල් හොයා යන්න ගිහිල්ලා අවදානමක් ගන්නට වඩා හොඳයිලු Taman සතුටෙන් සෑහීමකටපත් වීම. තව තියෙන දේ අපි සමහරට මුදල් හොයන්න හිතාගෙන ලොකු වැඩ කරන්න කියලා සමහරට තියෙන ටිකක් නැති වෙලාවල් තියෙනවා. ඔව්. ඒ වගේ නිකන් මම උදාහරණ ටිකක් ගන්න උතර දැනෙනවනේ ඔබ. මම හිතන්නේ දැන් තේරෙනවා කියලා ඔබ. හරි. example හරිද? මොකද අත්තේ? හරි.
හරි. හරි. ඔකට එක්සාම්පල් එකක් දාන්න ඕනද? ඕනේ නැහැ නේද? ඔව්. හරි. A cat may look at a king. මොකද ඒවා සාමාන්‍ය ටිකක් මේ අපි අර කෙනෙක්ට නිකන් කියද්දි කියනවා මිසක් ඒවට නිකන් වාක්‍යයට දාන්න ටිකක් අමාරුයි. බැරිත් නැහැ ඉතින් උත්සාහ කරොත්. A cat කියන්නේ පූසෙක්. මේ කියන්නේ පුළුවන් ඉඩ තිබෙනවා. මේ කියන්නේ ඉඩ තිබෙනවා. look බලන්න. at this king කියන්නේ රජතුමෙක්. පූසෙට උනා පුළුවන් රජතුමෙක් දිහා බලන්න. even පවා a person පුද්ගලයෙක් of law ඔතන law කියන්නේ පහළ status කියන්නේ තත්වයක් or importance වැදගත්කම has තිබෙනවා rights අයිතිවාසිකම් හරි. හරි මම ඔය පොඩක් ග්‍රැමර් කොටසක් දැන් ඔය අසින්ද මම නිකන් දැම්මේ ඔය මම ඔය අන්ඩර්ලයින් කරන්නේද වෙන වෙනම ඒවා සමහර ඔය ඒවා එක දිගට තිබ්බට ඒ ඔක්කොටම එක අර්ථයක් එන්නේ. ඒ කියන්නේ එක කෑල්ලක් දෙන්න යුනිට් එක ඒකකයක්. a person පුද්ගලයෙක් එකතු කරාම එක අර්ථයක්. low status අඩු තත්වයක්. ඒතර low importance කියන්නේ ඕ දැන් ඔතන අපි මේක කලමුකෝ. මේකක් කඩලම ගමුකෝ. ඒතර තවත් හොඳට දැනනවා. low status කොම දෙකක් වුණාට වචන එක අර්ථයක්. අඩු තත්වයක්. low importance අඩු වැදගත්කම. ඔව්. අර එකතු කරාම මේ දෙකට තනි අර්ථයක් තියෙන්නේ. has තිබෙනවා rights අයිතිවාසිකම්. ඒ කියන්නේ සමාජයේ ඉන්න පහළම පුද්ගලයෙක්ට උනත් දැන් ඔතන පූසා කියලා කියන්නේ මේ පහළම අර්ථයක් නේ තියෙන්නේ. ඒතර සමාජයේ ඉන්න පහළම කෙනෙකුට මොකද වෙන්නේ? අයිතිවාසිකම් කියන දේ තියෙනවා. ඒක අර්ථ වෙන්නේ ඕන සමාජයක ඕන තැනක ඉන්න පහළම කෙනාට උනත් අයිතිවාසිකම් කියලා දේවල් තියෙනවා. ඒවා නවත්තන්න අපිට බෑ කියන එක. රජතුමා දිහා වුණා පූසිට උනා බලන්න පුළුවන් කියලා කියන්නේ ඕනම කෙනෙක්ට අයිතිවාසිකම් අනික් කෙනාට එක හානියක් නොවන තාක්කල් Tamanට තමන්ගේ අයිතිවාසිකම් ටික තියෙනවා. එකම දෙයකින් කොච්චර අනික් කෙනාට හානියක් වෙනවද කියන එක. මට කවුද මතක නැහැ කියලා තියෙනවද? තමා අත ඇති සැරේටිය අනික් කෙනාගේ නහය අසලට ගෙනියන්න පුළුවන් අපිට. අයිතිවාසිකම් වෙන්නේ නහය වදින්න බෑ. අනුන්ට බාධාවක් නොවන තාක්කල් අපේ නිදහස භුක්ති විඳින්න පුළුවන්. බාධාවක් වෙන්නයි බැරි. ඒක දවකින් කියන්නේ තමන්ට අයිතිවාසිකම් ඕන කෙනෙක්ට මොන සමාජ මට්ටමේ හිටියක් තියෙනවා. හරි. right a chain is only chain එකක් only පමණයි only පමණයි as කියන්නේ තරමටම දැන් අපි වල්ම ඕන මම එක එක්සැම්පල් එකක් අරන් කියන්නම් අපි තුමු as big as කියන්නේ තරමටම ලොකුයි as fast as කියන්නේ තරමටම වේගවත් එතකොට as අපි තුමු cold as ඒ කියන්නේ මොකද්ද තරමටම දලයි තරමටම දාලා හිතාගෙන ඕන එක as අපි තුමු hot as කියන්නේ මොකද්ද yes මොකක්ද එන්නේ එහෙමනම් as hot as තරමටම උණුසුම් as අපි දමු as තමයි මොකක්ද දාන්න ඕන ඕනක් කියන මන්ද ඔය එකක් හදලා කියන්න පුළුවන් නම් කමෙන්ට් එකේ ඕන එකක් මැද්දට දාන්න adjective එකක් කියන්නේ ලක්ෂණයක් කියන එක fast good bad as good as කියන්නේ තරමටම හොඳයි. as bad as තරමටම නරකයි. අන්න ඒ වගේ හා. එතකොට as strong as කියන්නේ තරමටම ශක්තිමත්ලු. මෙයාගෙන් දෙපැත්ත දිනනවා සංසන්දනය කරනවා. කොච්චරක්ද ශක්තිමත් කියලා බලන්න හැබැයි දැන් it's a weakest දුර්වලම link පුරුක.
link පුරුක. පොඩ්ඩක් ඉන්න. හරි Yes. share කරන්න. Okay. as big as කියන තරමටම විශාලයි වගේද? හරියටම හරි. Yes, හරියටම හරි. That's correct. Very good. හරි. Right. එහෙනම් බලමු as strong as තරමට ශක්තිමත් වූ chain එකක් දන් වෙලක් only පමණයිලු තරමටම ශක්තිමත් ඒකේ දුර්වලම පුරුක. ඒ කියන්නේ chain එකේ ශක්තිමත්භාවය තියෙන්නේ කොතනද? දුර්වලම පුරුකේ. ඇයි? දුර්වල පුරුක කැඩිච්ච ගමන් මොකද වෙන්නේ? chain එක කැඩලා යනවා. ඔව්. ඒ කියන්නේ අපිට යමක දුර්වලම කෙනාව රැකගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඔක්කොම ටික විනාශ වෙනවා. දැන් රටක නම් අසරණ ජනතාව රැකගත්තේ නැත්නම් පොහොසත් කට්ටිය ඉතුරු වෙන්නේ නැහැ නේ අසරණයි නැත්තම්. ඔව්. අසරණයි ඉන්න ගන්නේ පොහොසත් කට්ටිය පොහොසත් කියලා කැපිලා පේන්නේ. නේද? හරි. එතකොට දුර්වලම කෙනාව රටක් විතර ජනාධිපති දුර්වල කෙනාවත් රැක ගන්න ඕනි. පොහොසත් කට්ටිය ගැන විතරක් හිතලා බෑ. අන්න ඒ වගේ නිකන් මම මේ උදාහරණයක් ගත්තේ. හරි. a chain ඒ කියන්නේ අරකම තමයි දෙන්න තියෙන එක මේ ඒක වෙන අර්ථයක් දාන්න බෑ. අපි ඕන ගමුකෝ. යමක තියෙන දුර්වල weakest point දුර්වලම point එක දුර්වලම තැන of something යමක is also වැදගත් important and it must be යුතුයි protected ආරක්ෂා කර ගන්න ඕනේ. යමක තියෙන දුර්වලම දේත් වටිනවා. ඒක ආරක්ෂා කරන්න. දැන් පවුලක නම් අපි තුමුකෝ අම්මයි තාත්තයි ළමයා දැන් අපේ රටේ ලොකු ප්‍රශ්නයක්නේ. බහුතරයක් අම්මලා තාත්තලා වයසට ගියාම මහලු බඩන් වලයි හරි තැන් තැන් වල නවතින්න ළමයි කුඩුකාරයෝ ගංජකාරයෝ වෙලා විනාශ වෙන හේතුව මොකද්ද? ළමයිගේ අධ්‍යාපනය ඉගෙන කරන වයසේදී ළමයිව අම්මලා තාත්තලා හොයන්නේ නැහැ දැන් බහුතරයක්. අම්මලින් වෙන ටීවී ලෝකේ අම්මා ඉන්නේ එක්ක යාළුවොත් එක්ක පාටි දාන්න යනවා. අලුත් ලෝකයක් යන්නේ තියෙන්නේ. හරි. යාළුවොත් එක්ක සංගම් හදාගෙන ඒවැය ඉන්නවා. අම්මලා මේ ලෝකේ නෙමෙයි ඉන්නේ. හරි. එක්කෝ අම්මයි තාත්තයි වෙනම ලෝකවල ඉන්නවා. ළමයා ඔහේ ඉන්නවා Tamanට ඕන ලෝකෙක. අන්තිම ළමයා විනාශ වුණාට පස්සේ මොකද වෙන්නේ? ගෙදරම බිදිලා යනවා. ඒ කියන්නේ දුර්ලභ පුරුකව රැක ගන්න ඕනේ නැත්නම් මුළු ඔක්කොම ටික නැති වෙනවා කියන එක. නැති වෙනවා. චේන් එකක දුර්ලභ පුරුක කැඩනවා කියමුද? එක පුරුකක් විතරක් දුර්ලභයි. අපි ගණන් ගන්න එකයිනේ දුර්ලභයි කියලා. ඒක කැඩිච්ච ගමන් චේන් එක කැඩනවා. ඉවරයි. අයිතිනට හරි ඒ වගේ තමයි ගෙදරක උනත් සමාජයේ උනත් දුර්ලභම කෙනක් වටිනවා. එයා විඳුනොත් ඔක්කොම ටික අනිත් පැත්තට බින්දෙනවා, වැටෙනවා. right ඊළඟට අපි ස්පීකින් ටොපික්ස් එන්න තියෙන ඒක මම දැම්ම කරන්න යවාට. ඒ කියන්නේ should cell phones be banned in classrooms ඒක අපි classrooms පැත්තක දාමුකෝ ඕනනම් for children ළමයිට cell phone දෙන එක වළක්වන්න ඕනිද? laptops ළමයිට දෙන එක වළක්වන්න ඕනිද? ඒ වගේ දේවල් අපිට ඩිස්කෂන් කරලා කතා ටිකක් තව ටිකක් හැදෙනකොට ඒක Tamanටම තේරෙනවා. ඒ ගැන කතා කරන අයිඩියාස් ටිකක් දාලා කතා කරන්න. හරි ඒක පැත්තට දාමු. ඊළඟ world billionaires ලෝකෙ ඉන්න කෝටිපතියෝ. මම අර ආසිතන දේවල් දානවා. ඒක මීනින්ග්ස් එම දැන් මේ ගොඩක් අපි දැන් මොනවා හරි වැඩ කරන්න නැද්දක් දැම්මම අපි ඒක ආස නැහැනේ ඇත්තටම කියවන්න. යා ලෝකෙ ඉන්න පළවෙනි කෝටිපතියා මේ. හරි. එයාගෙන ඒ වගේ දේවල් ගැන දානවා. එතකොට අපි ඒව ගැන කියවන්න ආසයි. මේක නැවත නැවත බලන්න ආසයි. මේකේ තියෙන වචන ටික ඉගෙන ගන්නවා. මම මේක බලාගෙන මුලින් පුළුවන් නම් කියන්න කියනවා. ඊට පස්සේ පුළුවන් නම් මතකයෙන් පාඩම් කරලා කියන්න කියනවා. තව ටිකක් දිනුනාම කියනවා බලා ගන්න පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලා ගන්න අදහසක් ගන්න Tamanට හිතෙන දේ කියන්න.
ඒක තමයි ස්ටෙප් 1 කියන්නේ ඕක බලාගෙන රීඩින් කරන්න. අර කටේ වචන ශබ්ද කිරීම හැදෙන්න, ප්‍රොනන්සියේෂන් හැදෙන්න ඕක බලාගෙන ශබ්ද කරන්න, රීඩින් කරන්න දෙනවා. ඊට පස්සේ කාලයක් ගියාම දෙනවා පුළුවන් නම් මතකයෙන් කොටසක් හරි පාඩම් කරන් කියන්න කියලා. ඊට පස්සේ කාලයක් ගියාම දෙනවා ඕකෙන් වැදගත්ම කරුණු ටික ජොට් ඩවුන් කරන්. අපි දැන් අර ෂෝට් නෝට් එකක් වැදගත්ම කරුණු දාගෙන ඒක දිහා බලාගෙන Tamanට හිතිච්ච දේ මේ ගැන කතා කරන්න. තව කාලයක් ගියාම කියනවා ජොට් ඩවුන් කරපු නෝටුත් ඕනේ නැහැ මතකයෙන්ම මේක බලාගත්තා මේකෙන් අදහසක් ගත්තා Tamanට හිතිච්ච ඕන දෙයක් මෙයා ගැන කතා කරන් යන්න. මෙයා ගැන මේකට අලුතෙන් කැලි දාලා අපේ අයත් එක්ක සංසන්දනය කරලා ඕන හොඳ ස්පීච් එකක් කතා කරන්න හදලා දෙනවා. ඒක තමයි ඊළඟ ස්ටෙප් එක. හරි. අපි රිවිෂන් එකක් කරමු අද. මුලින්ම අපි කරා greetings. කෙනෙක්ට සුබපත් හම්බුනාම ආචාර කරන විදිය, නම එහෙම අහන විදිය, උත්තර දෙන විදිය. හරි. ඊට පස්සේ අපි ආවා ඒ කෙනෙක් හඳුරගත්තම nice to meet you වගේ කියලා ඒක හඳුර ගන්න විදිය. ජොබ් එක ගැන අහන විදිය. ජොබ් එක කියන විදිය. නමේ කොටස් අහන විදියත් කියලා දුන්නා. රැකියාව අහන විදියේ නම අහන විදියේ ක්‍රම දෙකක වෙනස කියලා දුන්නා. අර who are you what are you. ඊළඟට යමක් ඇහුන් නැත්නම් කෙනෙක් කිව්වම කියන්න බලන්න sorry pardon me excuse me what was that again I am sorry I couldn't get you can you repeat it again ඒවා කියන්න පුළුවන්. ඔන්න ඩයලොග්ස්. පොඩ් ඩයලොග් එකක් හදන විදිය ආවා. ඕන විදියක වෙනස් කරන විදියත් මම කියලා දුන්නා. ඊළඟට ඒකෙන් පස්සේ තව ඩයලොග් එකක් ආවා පිළියන්දල ගෙන නිකන් කතාවක්. කාර් එකක් ගෙන එකක් ආවා. ඊට පස්සේ ඉඩියම්ස් ටික ආවා. හරි. මේවා මොන හරි ඉෂුව එකක් තියෙනවා නම් මම මිනිත්තු කීපයක් දෙන්නම් බලලා අහන්න මම ආයි. WhatsApp වල ඇති මේකේ දාලා වීඩියෝ එක. මේ වීඩියෝ එකනේ මොකද්ද මේ ටියුට් එක ඉමේජ් ෆොටෝස් විදියට. තියෙනනේ. හරි ඉෂුව එකක් නැද්ද? ඔව් නෑ. මම මේ බලන්න ඕනි හිමීට. හරි මට බලලා කියන්න මොන හරි අවුලක් තුනක් next week අදී class එක කරද්දි කියලා දෙන්නම්. අර මම අමතර class ටික හැම දවස් ටිකක් දාන්නම් ඔහොම. Tuesday දැනට එකක් තියෙනවා. ඒක මම ඉස්සරහට කරයිද දන්නේ නැහැ. 6 quarter to 7:45 කියලා දාලා තියෙන. නමුත් ඔහොම ටිකක් වැඩිපුර කරනවා ඒ ඕන class එකේම තමයි. Saturday තියෙනවා අයි පාරක් 6 quarter to 7:45 ඒවා ටිකක් කට්ටියට අවශ්‍යලාට වැඩිපුර කරනවා. Friday තියෙනවා අර එක class එකක් ඉවර කරලා ඒ ළමයිටම වෙනම training එකක් දෙනවා. ඒ ළමයිට එහෙම 8 to 8:30 කියලා දාලා තිනවා. ඔක්කොම 45 වෙනකම්වත් වැඩ කරනවා ළමයිට. දැන් මම යන ලෙවල් එකේ සාමාන්‍ය මොන ක්ලාස් එකද තියෙන්නේ? ඉතින් මෙහෙමයි. මේක තමයි මේවා ගොඩක් ගිහින්ද? නෑ ඒවා තියෙන්නේ වැඩිපුර මම ස්කූල් ළමයිට මේ වෙනම උගන්වගන්න ඉන්නේ නැහැ. ඒගොල්ලන් ට්‍රේනින් වෙන විතරයි කෙලින්ම දාන්නේ. මේක ඇඩ්වාන්ස් කියලා දාලා දිනවා. ඔහොම දැන් නම් දෙක දාලා තියෙන්නේ. මේක A level ළමයිට. නම් දැම්මට ඇත්තම කතාව කවලමේ ඉන්නවා. ඉතින් EC එකේ දක්ෂ අයත් ඉන්නවා, ඇඩ්වාන්ස් එකේ දුර්වල අයත් ඉන්නවා. A level එකේ දෙකම කවලමේ ඉන්නවා. හරිද? බලාගෙන කියන අයත් ඉන්නවා, මතකයෙන් කියන අයත් ඉන්නවා, පාඩම් කරලා කියන අය, හිතලා කියන අය ඔක්කොම ඉන්නවා ඔක්කොගෙම. එතකොට ඔය තුනටම හරිය විල බලන්න නිකන් Tamanට මොන හරි වෙලාව ෆ්‍රී නම් මේ ටයිම් එකේ ඔක්කොම දාලා තින්නේ. ඔය ටයිම් හදලා බලන්න බෑ දෙකක් විතර හැමයා කරලා. බලලා ඕකේ නම් ඕන එකට ජොයින් වෙන්න පුළුවන්. ඇවිල්ලා ප්‍රැක්ටිකල් ටික ඒක යනවා. අහන් හිටියත් දැන්ට ඇති. හරි. මම මේකත් ගෲප් මේ දාලා දාන්න WhatsApp මැසේජ් එකක් මේ ටයිම් එකත්. මම වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ගොඩක් වෙලා අද රෑ වෙයි ඉවර කරනකොට මම හෙට උදේ දාලා තියන්නම්. හරි. right